කීවෙනි පෙට්ටියද කිව්වනම් ඇති. සර් 73 2009 දෙවනි ප්‍රශ්නේ රචනායකගේ. මෙතන සර් තක්සේරුව කියලා කියන්නේ ඒතකොට මේ ඒකේ අර්ථ දැක්වීම ලියුවම හරිනේ එතෙන්ට. ඔව් ශිෂ්‍ය කාර්ය සාධන ඇගීම කියන්නේ මොකක්ද කියන එක අහන්න. එතකොට ආරමුණු නිපුණතා කොතෙක් දුරට ළඟා කරගෙන නැද්ද යන්න බලන එක තමයි තක්සේරුව කියන්නේ. ඒක නේද සර් උත්තරේ. හරිනේ. ඒකද දරුවා ඉගෙනගත්ත දෙයින් යමක් කිරීම තුළ ප්‍රදර්ශනය කරන හැකියාව නේද කාර්ය සාධනය පදනම් කරගත් හැකියාව කියන්නේ. ඔව් සර් ඔව්. නිර්වචනය ක්‍රියාවෙන් කර පෙන්වීමනේ. ඔව්. තමයි කාර්ය සාධන හැකියාව කියන්නේ. හරි මම මේ තක්සේරුව ගැන කිව්වේ. කාර්ය සාධන තක්සේරුව කියන්නේත් ඒකමයි. ශිෂ්‍ය කාර්ය සාධන තක්සේරුව කියලා වෙන එකක් ඉගන්නලා නැහැ අපිට. ඇගීම කියන එක තමයි performance based assessment කියන එක නෙමෙයි. එතකොට දරුවා ඉගෙනගත්ත දේයින් යමක් කරලා පෙන්වීම තුලින් ප්‍රදර්ශනය කරන ඒක තුලින් කරන ඇගීමට අපි කියනවා කාර්ය සාධන ඇගීම. ශිෂ්‍ය කාර්ය සාධන තක්සේරුව කියලා. මේවා පාසල් පාදක ඇගීම් විදිහට වෙනවා. මේ එක දේවල් විදිහට වෙනවා කියලා අපි කතා කරා. කාර්ය සාධන තක්සේරුව ක්‍රම ප්‍රධාන දෙකකින් කරන්න පුළුවන් කියලා තක්සේරුවට අනුව පදනම් දෙකක් තියෙනවා. නිමැවුම හා කුසලතා. නිමැවුම කියන්නේ ඒකේ කාර්ය සාධනය පදනම් කරගත් ඇගීමේ අවසාන පියවර කියලාත් අපි ඊයේ කතා කරා. එක්ක නිමැවුම මේකෙන් බලන්න පුළුවන්, කුසලතා බලන්න පුළුවන්, නිමැවුම සහ කුසලතා දෙකම බලන්න පුළුවන් කියලාත් අපි කිව්වා. එතකොට ශිෂ්‍ය කාර්ය සාධනයේ තක්සේරු කිරීමට අවශ්‍ය වන්නේ ඇයි? ඇයි මේක අපි හොයන්නේ? ඇයි මේක තක්සේරු කරන්නේ? ශිෂ්‍යයා අධ්‍යාපන ක්‍රමේ ප්‍රතිඵලයක් විදිහට කවුරු විදිහටද බිහි වෙන්නේ? කවුරුද මේ ශිෂ්‍යයා තුලින් බිහි වෙන්නේ? එහෙම නැත්නම් අධ්‍යාපන ක්‍රමේ අරමුණ ශිෂ්‍යයා ළඟා කරලා තියනවද බලා ගන්න. මේ කාර්ය සාධන ඇගීම අවශ්‍ය වෙනවා අපිට. ඒ වෙනකන් තිබුණු ඇගීම අසාර්ථක වෙලා තියෙන හින්දා මේ දරුවාට යමක් කරලා පෙන්නලා ඉගෙනගත්ත දෙයින් යමක් කිරීම තුලින් තමයි දරුවව අගයන්න ඕන සුදුසුම ක්‍රමය කියලා ඉදිරිපත් කරලා තියෙනවා. ඒකින්ද ඒ කාර්ය සාධනය පදනම් කරගත්ත ඇගීම ඇති වෙලා තියෙනවා. ලිඛිත පරීක්ෂණ වල අඩුපාඩු තියෙනවා. ඒවා වහගන්න මේ ඇගීම ඉදිරිපත් කරලා තියෙනවා අධ්‍යාපන ක්ෂේත්‍රයට. සමහර රචනාමය තේරීම් වර්ගයේ ප්‍රශ්න වලින් දරුවාගේ මයින්ඩ් පුළුවන් ඉහළ මානසික හැකියාව මයින්ඩ් බෑ. මතකේ විතරයි මයින්ඩ් පුළුවන්. එතකොට ඉහළ මානසික හැකියාව අපිට මේ තුලින් මයින්ඩ් පුළුවන්. සමහර දරුවන්ට ලියලා පෙන්වන්න බෑ. ඒ අයට මේක කරලා පෙන්වන්න පුළුවන්. ඒ හින්දා අධ්‍යාපන පද්ධතියට දරුවන්ට මේ ශිෂ්‍ය කාර්ය සාධන තක්සේරුව කියන දේ අවශ්‍යයි. ගුරුවරුන්ට දරුවා ඇත්තටම අපි උගන්වපු දේ ළඟා කරගෙන තියනවද? ගනුම්ඵල සාධනය කරගෙන තියනවද කියලා බලන්න මම නම් යෝජනා කරන්නේ සාමාන්‍ය පෙළ විෂයන් සියල්ලටම මේ කාර්ය සාධන ඇගීමක් දාන්න ඕන. දැන් නැටුම් වලට තියෙනවා චිත්‍ර වලට ඇඳලා පෙන්වන්න ඕන ඉගෙන ගත්ත දේ. එහෙම සීමිත විෂයන් ටිකකට විතරයි තියෙන්නේ. විද්‍යාවට පුළුවන් නම් 150 කාර්ය සාධන ඇගීමෙන් සහ 150 පේපර් එකෙන් දෙන්න එදාට අපි ගොඩක් දෙයක්කට යන්න පුළුවන්.
නාසයකට පවා ගණිත විෂය වගේ තියෙනවා සර්. ගණිත විෂය දැන් අපිට බිම ඉඳලා ඕනනම් අර ගහ කුසම නැගන්න, බිල්ඩින් එක කුසම නැගන්න, ත්‍රිකෝණමිතිය වගේ පාවිච්චි කරලා ඒවා පාවිච්චි තමයි සර්. ඔව් සෑහෙන තියෙනවා ඔය වගේ. සර් ඒක ඔලෙවල් එක්සෑම් එකට අපේ සර් මේ දරුවට ප්‍රැක්ටිකල් එකක් දෙනවා. ගණිත විද්‍යාගාර තුලින් ගොඩාක් සංකල්ප දෙන්න පුළුවන්. ඒ ගණිතාගාර ඇවිල්ලා තියෙනවනේ. ඒ කියන්නේ මාත් හිතන්නේ සර් මේ ඒ කියන්නේ ප්‍රැක්ටිකල් එකක් දෙනවා නම් හොඳයි කියලා. 130ක් ප්‍රැක්ටිකල් දෙන්න ඕන සර්. අපි මේ දරුවන්ට මේ විභාග කේන්ද්‍රීයව උගන්නලා අවසානයේ මේ කොරෝනා කාලේ අර ෆියුමිගේෂන් මොකක්ද අර එක්ස්කියුස් මි සර්. මොකද මේවා ඇඳට වදින මැෂින් එක හදාගන්න කෙනෙක් නෑ. ඔව් ටීචර්. ප්‍රැක්ටිකල් එක ගැන මේ මගේ අත්දැකීමක් කියන්න. මේ මම මේ ටීචින් වලට එන්න කලින් එක ඔෆිස් එකක වැඩ කරා. ඒක මේ ටැංකි එක ධාරිතාව හොයාගන්න ඒකට ටැංකියට පුරවලා කට්ටිය බැනලා බැලුවලු. ලොකු තෙල් ටැංකි එක. ඉතින් අර ඒක කියනවා ඒ කම්පැනි එකේ ඉතින් hina වෙනවා. ඉතින් අර ඒ වගේ දේවල් ඇත්තටම ඉතින් භාවිත කරලා තිබ්බනම් නේද? ඔව් අනිවාර්යයෙන්. ශිෂ්‍යත්වයට කලින් ටීචර් කටුගස්තොට පාලමේ සුද්ද හදපු කාලේ උඩ යකඩ ඇඳි වගේක් තියෙනවා. මාතලේ පැත්තට ගන්න ඕන වෙලා තියෙනවා මොකක් හරි උකුවෙලට හෝ කොහාට හරි මේ ලොකු මේවා දෙකක් ජෙනරේටර්ස් දෙකක්. ලංකාවේ ඉන්න වැදගත්ම ආයතනයක ඉංජිනේරුවෝ ගෙන්නලා බලලා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. ලෝක උරුම නගරයක් කරන්න ඒත් දෙයක් නැහැ. අවසරය අරගෙන කටුගස්තොට පාලමේ පැත්තකින් ආච් එක කපලා පොඩ්ඩක් උස්සලා සෙන්ටිමීටර් දෙකක ගැප් එකක් තිබිලා තියෙන්නේ ගන්න බැරුව උඩ වදින්නේ. මේක ගණ්ඩ මෙහා පැත්තට ගණ්ඩ පාලමේ පළවෙනි ආරුක්කුව දැන් මේවා ගෙනල්ලා පාර වහලා දැන් කපනවා. අනේ පොඩි පන්තිය 5 උන් 11 මාටද 12ටද ඒ කාලේ කලින් ඇරිලා එනවලු. ඉස්කෝලේ 12 මාට එනවලු. 5 උන් හරි එක පන්තිය 12ට ඇරිලා එනවලු. එනකොට ඉතින් අර W5 තියෙන දරුවානේ අර ඉංජිනේරු මාමගෙම ගිහින් ඇහුවලු මාමේ ඔයාලා මොකද්ද ඔය කරන්නේ කියලා. අනේ මේ මිනිස්සයා දරුවෝ ඉන්න මිනිස්සේ විදායක ඉංජිනේරිය කැන්ඩිවල හිටපු ඒ කාලේ. අපි පුතේ මේ මැෂින් එක එහා පැත්තට ගන්න මේ වැටවල් පැත්තක් කපලා උස්සලා ගන්න යන්නේ කියනකොට මරු මොකද්ද කියලා තියෙන්නේ. අයියෝ මාමේ ඔයාලා වාගේ පිස්සෝ නෑ. ඔය රෝදවල හුලං ඇරලා හුලං අඩු කරලා එහා පැත්තට ගන්න කිව්වලු. කියලා ඌ ගියාලු. ඉංජිනේරුව එතන ගහලා තිබුණා ඒ දවස්වල එතන පොඩි බෝඩ් එකක්. ඒකේ යා ලියලා තිබුණා මම ඉංජිනේරුවෙක් වෘත්තීයම ඉංජිනේරුවෙක් මම මහපාරේ ඉඳගත්තා කිව්වා. ඒ දරුවා ළඟ ඉඳගත්තලු යා. මගේ දැනුම සහ ඔහුගේ දැනුම අතර වෙනස මොකක්ද කියලා. හිතලා බලන්නකෝ මේ කතාව. ඊට පස්සේ දරුවට කරපු උපහාරයක් විදියට උදය මොකක් හරි නමක් ඒ බෝඩ් එක තිබුණා මෑතක් වෙනකන් දැන් නැහැ පාලම හදපුවන් පස්සේ. ඒ දරුවා කියපු එක අනුව රෝදා 16 හුලන් ටික අඩු කරලා එහා පැත්තට කම්ප්‍රෙසර් එකක් ගෙනල්ලා හුලන් ගහගෙන මැෂින් එක අරන් ගියා. සර් මේ තව පුංචි කතාවක් කියන්න. ඔව් අපේ සර්. ඔව් එක්තරා නිෂ්පාදන ආයතනයක මේ සබන් කියලා මට මතක නැහැ හරියටම. දැන් අර එක පැකට් වෙලා දැන් අර මැෂින් එකෙන් තමයි යන්නේ. එතකොට ඔක යනකොට දැන් ඔකේ එනවලු හිස් පෙට්ටිය එනවලු. ඒ කියන්නේ අර සබන් එන්නේ නැතුව යනවා. ඔව් ඊට පස්සේ දැන් ඕකට ඉතින් එක දේවල් ඉතින් එක මේවා දාගෙන මණ්ඩල දාගෙන ඒගොල්ලෝ එක සාකච්ඡා කරලා තව විශේෂඥයෝ ගෙන්නලා ඉතින් බැලුවලු. ඔව් ඒක හරියන්නේ නැහැලු. ඊට පස්සේ ඒකේ මේ කියන්නේ ඔය තේ හදන වගේ කෙනෙක් ඉන්නවා. එයා ඉතින් කිව්වලු මං ඕක කරලා දෙන්නම් කිව්වලු. මට ෆෑන් එකක් විතරක් දෙන්න කිව්වලු. ෆෑන් එකක් විතරයි ඉල්ලලා තියෙන්නේ. අර මනුස්සයා කරලා දෙන්නේ. ඔව් අර පැකට් ටික පැක් වෙලා යනකොට මෙහා පැත්තෙන් ෆෑන් එක තියෙනවලු. හිස් ඒවා ටික උල ගියනවලු. ඔන්න ඔය සරල දේවල් තමයි තියෙන්නේ. ඔන්න බලන්න වැඩි. එහෙනම් මේ කාර්ය සාධනයේ පදනම් කරගත්ත ඇගීම් අපි ඉස්කෝලා තුලින් ගොඩ නැගුවොත් හැම විෂයකටම විද්‍යාවේ කොතනින් ලංකාව නතර වෙයිද? එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි මේක කරන්න බැරි? මේක ලොකු තරඟ උසස් පෙළට හා කියන්නකෝ ඒක කමක් නැහැ කියලා. සාමාන්‍ය පෙළ මොකද්ද ලොකු තරඟ විභාගයක් තියෙනවද? නැහැනේ. සාමාන්‍ය පෙළ පාස් සියලු දෙනා උසස් පෙළ පන්තියේ වාඩි කරන්න අපි ගුරුවරු විදුහල්පතිවරු විදියට අධ්‍යාපන බලධාරීන් බැඳිලා ඉන්නවා. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ.
එතකොට මේක මේ ළමයි ටිකට 150ක් ඇයි ඉස්කෝලේ ගුරුවරයා ලකුණු දුන්නාම මොකද වෙන්නේ? ඉතුරු ටිකට සාමාර්ථයට ඉතුරු 150 ලියලා ගන්න පුළුවන්. ඒ තුලින් කොච්චර දේවල් දියුණු වෙනවද? ඔන්න අපි යෝජනා කරන්න ඕනේ ඔන්න ඕවා. ඕවා ගැන තමයි අපි ව්‍යාපෘති කරන්න ඕන. සර් පිරිසක් හැලෙන්න ඔන්න ඔය දේ නැති හින්දා තමයි. මේ දේ නැති හින්දා පිරිසක් හැලෙන්නේ. ඇත්තටම සර් මේ අධ්‍යාපන ක්‍රම වෙනස්කම් මම කපිල සර් එක ඇත්තටම කතා කරන්න හිතාගෙන ඉන්නවා මේවා කරන්න ඕන. මේවා ටිකක් මේ තව විෂය විද්‍යාවට සර් අත්‍යවශ්‍ය නැද්ද සර් පිළිගන්නකෝ. ඒ සර් හිතින් ගණන් හදන්න පුළුවන් ළමයට පොතේ ගණන් හදන්න බෑනේ. පොතේ ගණන් හදන්න පුළුවන් ළමයට හිතින් හදන්න බෑ. ඉතින් කඩේ මුදලාලි ඉස්කෝලේ ගිහින් නැහැ. අපූර්වට එකතු කරලා ගාන හදන හැටි. ඇයි මේක මේ ක්‍රියාවෙන් කරලා පෙන්වන්න දෙන්නේ නැත්තේ? ප්‍රාතාකූ ටීචර්ලාට උගන්වන්න පුළුවන් ද පොතින්? ගෙවත්ත හදන්න පාත්‍යක් හදන්න නැතුව දරුවන්ට ඒ නිපුණතාවය දෙන්න පුළුවන්ද? නමුත් අපි කරන්නේ පොතෙන් උගන්වන්න තියෙන්නේ. මොකක්ද ඒක? මම නම් හිතන්නේ අපි යෝජනා කරන්න ඕන ඔන්න ඕවා පද්ධතියට. එතකොට බලන්නකො කාර්ය සාධන පදනම් කරගන්න. ඒ නවයට දැන් මේ පොර කන හැටි ඒ නවයේම හැමෝම මේ නවයේම ගන්න බලනවා මේ. දැන් ඒකත් නිකන් හැමෝම ගන්නවනේ. ඉතින් එතකොට ඒකෙත් දැන් ක්වොලිටි එක අඩු වෙනවා ඇත්තේ ඔහම යනකොට. ඔව් ඉතින් තේරුමක් නැහැ. මන්ට තේරෙන්නේ නැහැ ඒවා කෙනෙක් හිතන්නේ නැත්තේ කියන දේ. ඒ පැත්තටනේ අපේ අධ්‍යාපන පද්ධතිය යන්න ඕන. තව දුරටත් විභාග ටෆ් කර දරුවා පොත්තටම ගුලි කරලා ඔළුව මේවා කරලා විනාශ කරලා කැම්පස් එකෙනුත් තව ටිකක් හිර කරලා එළියට දානවා. ඌට ඉතින් වැඩක් කරන්න පුළුවන් ද එළියට ඇවිල්ලා. බෑ. ඉංජිනේරුවට කරන්න බැරි වැඩ ඔය මොකද්ද ඔය ඩෑම් එකක ලීක් එකක් ඇවිල්ලා තියෙනවා. ලීක් එක වහන්න ඩෑම් එක ඉස් කරන්න ඕන මේවා කරන්න ඕන ප්‍රදේශය යට වෙන ලොකු සාකච්ඡා. රාජංගනේ වේවිද මන් දන්නේ වාන්දොරටු. උම්මගක් හැරිලා පොඩි සිදුරක් හැදිලා මේ වටාඩි එකමාරක මේ කුහරකින් වතුර යනවා. ඒ පැත්තේ ඒකට ඉදිරිපත් උනේ ලී මුදලාලි. මම කරන්නම් කිව්වා ඉංජිනේරුවෝ බලාගෙන ඉන්නවා. මොකද්ද වෙන්නේ? ලීයක් උල වාගේ උල් කරනවා හොඳ මීකෝ උලක්. උල් කරලා මේ ක්‍රේන් එකක් අරගෙන ඇවිල්ලා අර ක්‍රේන් එකෙන් අර සිදුරට තියලා තද කරනවා. අර ෆයිල් බස්සන මැෂින් එකේ. තද කරපුවම අර ලීය මේ කඩාගෙන ඇතුළට යනවා. ගිහිල්ලා හිර වෙනවා. මීකෝ උල කියන එක වතුරේ සෑහෙන කාලයක් කොරොත්තු දෙන එක. ධම්මල ගේන්නේ අඩුම මේ ගේජ් එක තියෙන මේ අඩුම ශක්තිමත් භාවයෙන් යුතු ධම්වැල. ඉංජිනේරුවෝ ඒත් අහනවා ඇයි කියලා. ආරක ගලවන්න බහින්ද විදියන්නේ නැහැ ගස්සලා දිනනවා ධම්වැල කැඩලා යනවා. ඉතින් ඕවා අනේ මන් දන්නේ ඕන තරම් මේ දරුවන්ට දරුවෝ තුල තියෙන ගොඩාක් දේවල් බිත්ති පුවත්පතේ නිකන් ටීචර්ලා මේ ගිහින් බලන්නකෝ මේ ඕෆ් පීරියඩ් එකේ දරුවන්ට සමීප වෙන්න මේ තියෙන හොඳම ක්‍රමයක් තමයි බිත්ති පුවත්පතේ අදහස් ටික කියවලා බලන්නකො මොනවද යාලා ඉල්ලන්නේ කියලා. පුදුම අදහස් තියෙන්නේ. ඉතින් ඒවට අවස්ථාව නැහැ. දැන් කොරෝනා තුල මේ ඔන්ලයින් තුල ඒවා මුකුත්ම නැතුව ගියා. දැන් තියෙන්නේ යන්ත්‍ර ටිකක් පමණයි. ඒ මොලේ මා හිතන්නේ මම නම් අර සෝෆියා රොබෝට සමානයි දරුවෝ. සෝෆියාම තමයි. අධ්‍යාපන අරමුණු වර්ගීකරණයේ බ්‍රූම්ගේ නිර්වචනය ලියන්න කිටි 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 ගාලා ලියනවා. එච්චරයි. ඒක ඔබ කොහොමද මේ පන්ති කාමරයට දාන්නේ කොහම එතන අපිට උගන්නලා නැහැ. ඒකයි තියෙන්නේ. අපි ඉගෙන ගත්තේ දැන් කීයෙන් කීයද ඉගෙන ගන්න කියලා බලන්නකො. ප්‍රමේය සාධන 254ක් තිබුණා අපිට 93. දැන් කීයද තියෙන්නේ? 10යි. කැම්පස් එකේ ඉන්නකොට සත්තුන්ට වැළඳෙන ඩිසීසස් 256ක්ද කොහෙද ඉගෙනුවා? ප්‍රශ්න 4යි අහන්නේ. දැන් 12යි තියෙන්නේ. වැඩක් නැහැ. ඉතින් ඒම තීරම. ඉතින් ඔය ප්‍රශ්නේම උගන්නලා ඒකට උපාධිය දීලා එළියට දැම්ම නම් හොඳයි කියලා මට හිතෙන්නේ. වැඩක් නැහැ. කවුද පොත්පත් කියවන්නේ? නැහැ. ඉතින් මම දන්නේ මම නම් යෝජනා කරන්නේ මේ කාර්ය සාධනය පදනම් කරගත්ත ඇගීමක් ප්‍රැක්ටිකල් එකක් තියෙන්න ඕනෑ කියන එක. ඉතින් අපිට මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න මේක හොඳටම වැදගත් වෙනවා. දරුවට අවශ්‍ය වෙන්නේ අර උසස් මානසික හැකියාව මේකේ මයින්ඩ් බෑ. මයින්ඩ් පුළුවන් මතකයේ විතරයි සමහර ලිඛිත පරීක්ෂණවල. ඒ හින්දා
සහ ශිෂ්‍ය අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලයක් විදිහට කවුද වෙන්නේ කියන එක අපිට බලන්න අවශ්‍ය වෙනවා කාර්ය සාධනය පදනම් කරගත්ත එකේ. අධ්‍යාපන ක්‍රමයේ අරමුණු කරා ශිෂ්‍යයා ළඟා කරගෙන තියෙනවද අරමුණු ළඟට ගිහින් තියෙනවද කියලා බලන්න අවශ්‍ය වෙනවා මේ ඇගීම. විභාගයෙන් ඒක බලන්න බෑ හැම එකම. ඒ හින්දා මේ කාර්ය සාධන ඇගීම අධ්‍යාපන ක්ෂේත්‍රයට දරුවට ගොඩාක් වැදගත් වෙනවා. දරුවට ලියලා කියවන්න කියලා දෙන්න බැරි අයට කරලා පෙන්වන්න පුළුවන් ඇති. ඒ දරුවෝ පද්ධතියෙන් හැලෙනවා. ඒව වළක්ව ගන්න පුළුවන් මේ තුල. ඒ ওই විදිහට පොඩ්ඩක් ඒ ගැන වාස් විදිහට හිතලා බලන්න. ඊට පස්සේ තක්සේරුව පිළිබඳ මෑත කාලීන ප්‍රවණතා. තක්සේරුව. අන්න එතන තක්සේරුව කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් ලියන්න වෙනවා. තක්සේරුව පිළිබඳ මෑත කාලීන ප්‍රවණතා. අන්න ඒක පොතෙන් පතෙන් තමයි උකහා ගන්න වෙන්නේ. අධ්‍යාපන තක්සේරුව. ඔයා කන්න මම පස් කරන්න. තක්සේරුව පිළිබඳ මොනවද මෑත කාලීන ප්‍රවණතා කියන්නේ? මොකද්ද තක්සේරුව කියන්නේ? ජනකස පොතක තියෙන චූටි කාරණාවක් මේ කියන්නම්. මේ ලංකාවේ පාසල් පද්ධතිය තුල ක්‍රියාත්මක වන ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ සංවර්ධනයට දායක වන අයුරින් පාසල් පාදක තක්සේරු වැඩපිළිවෙල හඳුන්වා දී ඇත. මෙම වැඩපිළිවෙල තුලින් සිසුවාගේ ඉගෙනුම් ප්‍රබලතා හා දුබලතා හඳුනා ගනිමින් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අතහිත දීම අපේක්ෂා කෙරේ. එහෙම කියලා ඒක මේ වැඩපිළිවෙල පැන නැගීමට හේතු කරුණුත් තියෙනවා. එතකොට අර තක්සේරු කිරීමේ අවශ්‍යතාවය පොඩි කරුණු තුනකින් දක්වලා තියෙනවා. ඔව්. ඒක කියන්නද සර් ඒක ඕනේ වෙයිද? කියන්න ඒක වැදගත් ටීචර්ලාට. මේක කියන්න. ඒක කියනවා මේ වැඩපිළිවෙලක අවශ්‍යතාවය පැන නැගීමට හේතු තමයි පාසලින් බැහැර වී සමාජයට එකතු වන පිරිස පෙන්වන හැකියා කුසලතා ආකල්ප පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි වීම, පාසල් පද්ධතිය අවසානයේ පෙන්වනු ලබන විභාග ප්‍රතිඵල පිළිබඳ සතුටු විය නොහැකි වීම, සේවයේ යෙදී සිටින ගුරුවරුන් අතින් ඉටුවන කාර්යභාරය පිළිබඳ මහජනතාව නිතර සොයා බැලීමට යොමු වීම, පාසලෙන් ගිලිහී යන සංඛ්‍යාව ඉහළ යාම, ශිෂ්‍ය සාධනය ඇගයීම් සඳහා යොදා ගනු ලබන බොහෝ දේ ප්‍රජානන හැකියාවලට සීමා වීම, රජය විසින් දෙමාපියන් අධ්‍යාපනය සඳහා වැය කරන යෙදවුම් ප්‍රමාණයට සරිලන පරිදි නිමවුම් දක්නට නොලැබීම. එතකොට මේ ඉගෙනීම් ඇගීම් යන සමස්ත ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය හේතු වන අයුරින් පාසල පදනම් කරගත් තක්සේරු වැඩපිළිවෙලක් වෙන කවරදාකටවත් වඩා වර්තමානයේ අවශ්‍ය වී ඇත. කලින් එකට උත්තරේ තියෙනවා පාසල් පාදක තක්සේරු වැඩපිළිවෙලක අරමුණු තමයි ශිෂ්‍යයාගේ ඉගෙනීම් ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම, ගුරුවරයාගේ ඉගැන්වීම් ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම, ඉගෙනීම හා ඉගැන්වීම වඩා කාර්යක්ෂම වීමට මඟ පාදන අයුරින් ශිෂ්‍යයින් පිළිබඳව සොයා බැලීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම. ඊට පස්සේ තියෙනවා කල්පවත්නා චර්යාමය වෙනසක් ශිෂ්‍යයා තුළ ඇතිවන පරිදි පන්ති කාමර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සකස් කළ යුතුව ඇත. වර්තමානයේ බොහෝ දුරට ශිෂ්‍යයා කටපාඩමින් ඉගෙන ගන්නෙක්, ප්‍රතිග්‍රාහකව ඉගෙන ගන්නෙක් හා නිෂ්ක්‍රීයව සවන් දෙන්නෙක් බවට පත්වී ඇත. එහෙත් පාසල් පාදක තක්සේරු වැඩපිළිවෙල තුලින් ක්‍රියාකාරී ඉගෙනුම තුලින් පන්ති කාමරයේ ඉගෙන ගන්නා ශිෂ්‍යයා සක්‍රීය ඉගෙන ගන්නෙක්, අර්ථාන්විතව ඉගෙන ගන්නෙක්, අනාවරණයෙන් ඉගෙනුම ලබන්නෙක් බවට පත් කිරීමට උත්සාහ ගත යුතුව ඇත. වර්තමාන පාසල තුල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ වෙනසක් ඇති කිරීම සඳහා ක්‍රියාකාරකම් පාදකව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හඳුන්වා දී ඇත. තමා ඉගෙන ගන්නා දේ කුමක්දයි වටහාගෙන ඉගෙන ගැනීම අර්ථාන්විත ඉගෙනුමක් වේ. තමා අදාළ කාර්යයේ යෙදෙන විට ඒ හා බැඳුණු බොහෝ
බොහෝ දේ අනාවරණය වේ. එමගින් අත්දැකීම් පුළුල් වේ. අර්ථාන්විත අනාවරණ ඉගෙනුම නිසා ඉගෙනගත් දේ අභ්‍යන්තරීකරණය වේ. පාසල් පාදක වැඩපිළිවෙල මගින් සිසුන් තුළ මෙවැනි ඉගෙනීමක් තුළින් කල්පවත්නා චර්යාමය වෙනසක් සිදුවේ යැයි අපේක්ෂා කෙරේ. එහෙම තමයි තියෙන්නේ. ඔව් ඒ ටික මේ කලින් ප්‍රශ්නෙටත් උත්තරේ හොඳටම තියෙනවා. මෙතන තක්සේරුව පිළිබඳ මෑත කාලීන ප්‍රවණතා යටතේ අර මේ තක්සේරුව කියන්නේ මේ ගුරුවරයෙකුට දරුවෙක් ගැන මොකක් හරි තීරණයක් ගන්න උපකාර වෙන තොරතුරු රැස් කිරීම, සංශ්ලේෂණය කිරීම හා අර්ථකථනය කිරීම තමයි තක්සේරුව කියලා කියන්නේ. දරුවාට උගන්වපු දේ දරුවා තුල ගොඩනැගිලාද නැද්ද කියලා බලන්න. එහෙම නැත්නම් මගේ ඉගැන්වීම් ක්‍රමය හොඳද නරකද කියලා බලා ගන්න ඔහුටම මේ තක්සේරුව වැදගත් වෙනවා. ශිෂ්‍යයාගේ ප්‍රබලතා දුබලතා පිළිබඳව ප්‍රතිපෝෂණය දෙන්න පුළුවන් තක්සේරුව හරියට වුණොත්. සාර්ථකත්වය විනිශ්චය කරන්න පුළුවන්. විෂයමාලාවේ ප්‍රබලත්වය ප්‍රමාණත්වය නියාමනය කරගන්න පුළුවන්. එතකොට මේ තක්සේරුව මෑත කාලීනව ඔක අකණ්ඩ ඇගීම් විදියට අනාගතයේ ඉදිරියේදී අතීතයේ තිබුණා. වර්තමානයේ පාසල් පාදක ඇගීම් ක්‍රමයේ තක්සේරුව කියලා වැඩපිළිවෙලක් ආවා. ක්‍රියාකාරකම් පාදකව ඉගැන්වීම් ක්‍රියාවලිය හඳුන්වලා දීලා ඒ තුලින් ක්‍රියාකාරකම් පාදකව කරන්න ඕන. ක්‍රීම තුලින් ඉගෙන ගැනීම. අන්න ඒ විදිහට තමයි දැනට ඇවිල්ලා තියෙන්නේ. සමහර විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ දාලා මේක තවදුරටත් වර්ධනය කරලා තියෙනවා. ඉතින් අපි යෝජනා කරන්නේ තව හැම විෂයකටම මේ ටික දාලා මේක කරන්න. උසස් පෙළ සියලු විෂයන් වලට අනිවාර්යයෙන්ම මේ ඇගීම් අවශ්‍ය වෙනවා. ඒකට මේ විදිහට යන්න ඕන. ඒකට ප්‍රොජෙක්ට් පිළිබඳව අර ව්‍යාපෘති දාලා යම් කිසි මේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. ඒවත් දැන් නැහැ. ඉතින් ඒක තමයි මේ තක්සේරුවේ මෑත කාලීන ඔය ප්‍රවණතාවය තමයි පාසල් පාදක ඇගීම කියන එක. ඒ ගැන තමයි ඉතින් ලියන්න ඕන. ස්කූල් බේස් අර අධ්‍යයකට කියන්නේ මේ ස්කූල් බේස් මොකක් කියලාද ඒකට කියන්නේ පාසල් පාදක ස්කූල් බේස් ඇසස්මන්ට් කියලා ඇසස්මන්ට් එකද? Excuse me sir. සර් මම මේ ප්‍රයිමරි ටීචර් කෙනෙක් 1-2 කරන්නේ. මේ අපිට ඔය ක්‍රියාකාරකම් පාදක ඉගෙනීම ඒක නම් කියන්නේ සම්පූර්ණ සිලබස් එකේ තියෙනවා. ඒ කියන්නේ හැමදේම ක්‍රියාකාරකම් පාදකනේ. මේ ඔය අනිවාර්ය කරන්නේ මේ පහෙන් අනිවාර්ය කරලා තියෙනවා. ඒක සර් කොහොමත් කියන්නේ ගයිඩ් එකේ තියෙන්නෙමත් එහෙමයි. ඔය පාසල් පාදකයේ මේ කියන්නේ තක්සේරුව කියන එක පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන් නේ කවුරු හරි කරන ටීචර්ලා ඉන්නවනම්. අර කලාපෙන් එහෙම ඇවිල්ලා බලන්න මේ පාසල් පාදකයේ ඉම නේද? පාසලේ ඉගෙනීමට අමතරව දරුවන්ගේ අධ්‍යාපන මට්ටම කොතනද තියෙන්නේ කියලා පාසල තුලින්ම අධීක්ෂණයට ලක් වෙනවා. සීනියර් ගුරුවරු ඇවිල්ලා අලුත් අය උගන්වනකොට ඒවා බලලා අඩුපාඩු හදා ගන්නවා. එතකොට ගුරු මේ ඉස්කෝලේ ඇතුලේ විභාග තියලා මම දකින්නේ මේ ඉස්කෝලේ ඇතුලේ විභාග තියලා දරුවන් කොතනද අධ්‍යාපන මට්ටමේ ළඟා වෙලා තියෙන තත්ත්වය කියලා අගේ මේ බලනවා. එතකොට ඉස්කෝලේ මේ අර මොකද්ද සමිතිය මගින් තමයි හැමදේටම වියදම් කරන්නේ. එතකොට ඒවට අවශ්‍ය නම් ටියුට් ඕන නම් පොත් ඕන නම් පාස් පේපර් ඕන නම් එයාලා තමයි අපිට ඒවට වියදම් කරන්නේ. එතකොට රජයට බරක් නොවන විදියට පාසල තුලින්ම මේවා කරගන්නවා. ඒකේ අර ඇගීම් එක වර්ග තියෙනවනේ 7ක්ද 8ක්ද කඩලා ගුරුවරු ඒවටත් යොමු කරලා පාසලේ අලංකරණය ඔය මේ ඉන්වෙන්ටරි තබා ගැනීම ඔය හැමදේම ගැන පාසල තුලම වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වෙන්න ඕන මේ පාසල් පාදක ඇගීම කියලා කියන්නේ. ක්‍රියාකාරකම් පාදක ඇගීම කියන්නේ දරුවට උගන්වන එක තුල දරුවට කරපෙන්නීමට ඉඩ සැලසීම. ප්‍රාථමික පන්ති වලට සහ දැන් නම් මේ මම හිතන්නේ මේ ලොකු පන්ති වලටත් මේකේ අපි ගොඩාක් දුරට මේක යොදා ගන්නවා. මේ සමහර ඒවට ප්‍රැක්ටිකල් තියෙනවා, සමහර ඒවට අඩුයි. ප්‍රාථමික නම් 5 වෙනකන් අනිවාර්යයෙන්ම මේවා කියවත්තට එක්කන් ගිහිලා කුරුල්ලෝ මේ පෙන්නනවා, පිහාටු එකතු කරන්න තියෙනවා. මේ අපි ගෙදර වැඩ දීලා හරි මේක මේ විදිහට අපි ගෙනියන්න බලනවා. මම දන්න විදිහට පාසල් පාදක කියන්නේ අරක. පාසල් වලින්ම ගොඩ නගා ගන්න දේ. අභ්‍යන්තර එක.
ඒක එහෙම නේද මේ තිමිරස? සර් තිමිරස හිරාන් මල්ලිලා එහෙම ඉන්නවද? එහෙම නේද පාසල් පාදකයෙක් මමත් පද්ධතියට අලුත් ඉඳන් මම ලොකුවට දන්නේ නැහැ. ඕකට වෙනම ඉස්කෝලේ ප්‍රින්සිපල් සර් ළඟ පොතක් තියෙනවා. ඔව් සර් ඒක අර මේ බලන්නත් වෙනවා මේ කොහොමද කියලා ලකුණු අර කලාප අධීක්ෂණ වලදී එහෙම ඒවට ඒක ඔව් පෙන්වන්න අධීක්ෂණය වෙනවා. ඒක අධීක්ෂණය වෙනවා. කොට්ටාසෙන් කලාපෙන් අධීක්ෂණය වෙනවා. අර මේ ප්‍රමිතිත් ඔකට අදාළයිනේ. ඔව් ඒ ප්‍රමිති වලින් එකක් සර් මේ එකකට ඕක අයිති වෙනවා. ප්‍රමිති වලින් එක කොටසක්. ඔව්. ඔව් ඔය ඇගීම මම ඒව බලනවා මේ පාසල් පාදක ඇගීම මේ ඔව් මේ තිමිර මල්ලි හරියටම දන්න කෙනෙක්ට පොඩ්ඩක් කියලා දෙන්න කියන්නකෝ. ඇත්තටම අපි ඒ ගැන දැනුම අඩුයි. මොකද්ද මේකෙන් වෙන්නේ ස්කූල් බේස් මේ ඇසෙස්මන්ට් එක? අර මම දැක්ක විදිහට අර මේ එකේ මේ අර O level වලට දානවා නිසා එකක් මේ අර දානවා පුරවල ඇගීම් පහක් වගේ දානවා. ඒකේ අර එක එක විදිහට ඔය කරන්න තියෙනවා කොයි විදිහටද කරේ කියලා එක පුරවල යවන්න ඕන. ඒ කියන්නේ ඇගීම් පහ ඔව් ඒකේ විදි ගොඩක් තිබ්බා මට ඔක්කොම මතක නැහැ. ඒ කියන්නේ අපි හිතමු නිකම කෙටි ගීත මොකක් හරි දෙන්න පුළුවන්. නැත්නම් ඔව් විවෘත ග්‍රන්ථ ඔය වගේ එක එක ක්‍රම ගොඩක් පාවිච්චි කරනවා ඔකට. ඒ කියන්නේ ඒ විෂයක් ගත්තොත් විෂය තුල දරුවා ඉගෙනගත්ත දේ සාරාංශ කරලා නිර්මාණයක් විදිහට ඉදිරිපත් කිරීමද මෙතන බලාපොරොත්තු වෙන්නේ. ඕකේ දැන් අපේ ඉස්කෝලේ නම් කරන්නේ මේ සාමාන්‍යයෙන් වාරයකට ඇසෙස්මන්ට් 3ක් වගේ කරලා ඉවර වෙලා වාර 3ට මේ ඇවරේජ් එකක් හදලා යවනවා. ඒක මිනිස්ට්‍රි එකට වෙන්නේ නැති යවන්නේ. යවලා ඒගොල්ලෝ තමයි ඒක එකතු කරනවා වෙන්න ඕනේ ලකුණකට මේ ළමයිගේ. කොහොම හරි සර් ටීචර් කාණ්ඩ විෂයන් තුන්වෙනි කාණ්ඩයට විතරක් නේද ඒ වරප්‍රසාද තියෙන්නේ? සර් ඒක වෙන්නේ හැම විෂයකටම කාණ්ඩ මේ කරන ඔය ස්කූල් බේස් ඇසෙස්මන්ට් කියන එක. එතකොට අපිට කලින් අපි අවුරුද්ද මුලදී දෙන්න ඕන අපි ඇසෙස්මන්ට් කරන වර්ගය මොකක්ද කියලා. කණ්ඩායම් ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන්, කේවල එකක් වෙන්න පුළුවන්. ඒ විදිහට අපි දෙන්න ඕන අපි ළමයින්ට කරන ක්‍රියාකාරකම් මොකද්ද? ඒකේ අරමුණු මොනවද කියන එක හැම විෂයකට අදාළවම අපි කරන්න ඕන. ඒතර O level නම් විෂයන් 10ටමත් මං A level කරන හින්දා මං අනිත් විෂයන් ගැන ලොකුවට දන්නේ නැහැ. A level නම් අනිත් ඒ අපි කරන විෂයන් ඔක්කොටම දෙන්න ඕන. එතකොට මේ අපි අධ්‍යාපන විභාග දෙපාර්තමේන්තුවට යවන්න ඕන ළමයාගේ කියන්නේ O level ළමයින්ගේ A level ළමයින්ගේ විශේෂයෙන්ම O level ළමයින්ගේ. එතකොට ඔය ලකුණු සටහන ළමයින්ගේ අපි ගිය අවුරුද්දේ නම් ඔන්ලයින් කරන්න තිබ්බේ. ඒක ළමයින්ගේ ලකුණු හැම විෂයකින්ම ඇගීම් 3ක් මට මතක විදිහට 3ක ලකුණු යවන්න ඕන විභාග දෙපාර්තමේන්තුවට. එතකොට ඒ ළමයි අරගෙන තියෙන එතෙන්දී ළමයා ආවත් නැතත් ඇවිත් කියන්නේ මොකක් හරි ඇගීමක් අනිවාර්යෙන් කරා කියන පදනම මත අනිවාර්යෙන් 3ක් දෙන්න ඕනේ. ඇබ්සන්ට් දෙන්න බෑ අපිට ඒකට. ඇගීම් 3ක ලකුණු ළමයා බැරි වෙලාවත් ආවේ නැත්නම් අපි මොකද්ද කරන්නේ? එතෙන්දී සර් ඒ කියන්නේ මෙහෙමයි. ඒක අපිට කියන්නේ ළමයා දැන් අපි ඇගීම් 5ක් කරන්න ඕන. 5න් 3ක තමයි ලකුණ යවන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් ළමයා ඒ කියන්නේ කරා කියන පදනම අතර ඒකෙදි ඇබ්සන්ට් දාන්න නැහැ කියන පදනමෙන් තමයි කරන්න ඕනේ. කොයි වෙලේ හරි ළමයා ආවොත් හරි ළමයාට ඇගීම දීලා අපි කරවන්න ඕන. එහෙම තමයි ඒක තියෙන්නේ. ඊට පස්සේ ඒකේ ප්‍රයෝජනේ මොකද්ද ටීචර්? ළමයා ප්‍රතිපෝෂණය කිරීමද ඕකෙන් අපි අතින් වෙන්නේ? ඒකෙදි ඇත්තටම මේ ඇත්තටම එන අවුට්කම් එක වෙන්නේ ඕක බලපාන්නේ O level ළමයින්ගේ නම් ඔය ළමයින්ට තියෙනවර කාණ්ඩ මේ කියන්නේ ප්‍රධාන විෂයන් දෙකේ සිංහල ගණිතය සහ විෂයන් දෙක මට මතක විදිහට තව විෂයක් තියෙනවා. ඔය ටිකේ ඇරුණාම ප්‍රතිඵල අඩුයි නම් ඔය අපි දෙන SBA මාක් එකෙන් ළමයාට A level කරන්න සුදුසුකමක් ලැබෙනවා. ඒක තියෙනවා මේ A level අර සුදුසුකම් ලැබෙන පොතේ තියෙනවා SBA මාක් එකේ ළමයාට මොකද අපේ රිසර්ච් ෂීට් එකේ සරලව දැකලා ඇති පැත්තකින් තියෙන ওই මාක් එකත් එවනවා. ඇගීම් වලට අපිට තියෙන 1ද 2ද 3ද 4ද කියලා දාලා ඉවලා තියෙනවා. එතකොට මේ ළමයාට උසස් පෙළ කරන්න අර ප්‍රතිඵල අඩුයි නම් අර ප්‍රධානම විෂයන් වලට නෙමෙයි අනුත් විෂයන් වලට ඔය ඇගීම් ලකුණු ගන්න පුළුවන් කියන එක තියෙනවා. මම දන්නවා කාණ්ඩ විෂයන් වලට ඒකේ දැන් හිතන්නකෝ ලකුණු 22ක් 24ක් තියෙනවා කියලා 25යි නම් පාස් මාක් එක අරකින් ලකුණු අරගෙන ඒක දාලා යාට උසස් පෙළ කරන්න හදලා එවනවා කියන එකක් නම් මම සීනියර් ගුරුවරයෙක්ගෙන් අහගෙන තියෙනවා. එකෙන් එවන්නේ නැහැ සර්. දැන් තියෙන්නේ ළමයාගේ රිසර්ච් එක අඩුයි නම් අපි ළමයාගේ රිසර්ච් ෂීට් එක ඔය SBA මාක් එක එවනවා. ඇගීම් ලකුණ එවනවා O level රිසර්ච් ෂීට් එකේ. එතකොට අපිට පුළුවන් ළමයාගේ රිසර්ච් ෂීට් එක චෙක් කරලා මේ ළමයාට මේ විෂයේදී ඇගීමට තියෙන
සුදුසුකම් මොකද 1ද 2ද 3ද කියන මොකද්ද කියලා බලලා ඒ අදාළ සීමාවේ තියෙනවා නම් ළමයට උසස් පෙළ කරන්න දෙන්න පුළුවන් අර මම තියෙනවනේ මොනවද සම්මාන අයයි කොහොම අන්නේ සීමාවට ළමයව සුදුසුයි කියන එක තීරණය කරන්න පුළුවන් ඒකෙදි. එතකොට ඒ ළමයා නැවත ඒක ආයෙ කරලා දෙන්න ඕනද ණයටද කරන්නේ? නෑ ඒක ළමයා අපි ළමයා O level application දානකොට ඔය ඇගීම් ලකුණු ටිකත් එක්ක තමයි application එක දාන්නේ ළමයාගේ. එතකොට 10 11 තියෙන ලකුණු අපි කරන්නේ ඒ කාලෙන්නේ. ඔව් 10 11 පාර ටිකේදී කරන්නේ වගේ ළමයාගේ එතකොට අපි ඇප්ලිකේෂන් දානකොට SBA මාක් එක එවන්න කියලාත් අපිට වෙනමම මේ ෆෝමැට් එකක් එවනවා. ඔව් එතකොට මේ සර අපිට බොදු ලකුණු එහෙම දාලා යවන්න අමාරුයි. මේ ළමයාගේ එක්සෑම් රිසල්ට් එකත් එක්ක ඕක කම්පෙයාර් කරලා බලනවා කියනවා. ඇත්තටම නම් බොරු ලකුණු තමයි යවන්නේ. ඔක කලාපෙන් කොටාසෙන් ගොඩක් වෙලාවට නෑ සර් ඒකයි අපි ෆයිල් එක මේන්ටේන් කරන්න ඕන මේ ඔය SBA අදාළව. නමුත් බොහෝ වෙලාවට ප්‍රායෝගික වෙන දේ තමයි පොදු ලකුණක් විදියට ඕක දෙනවා ළමයි හැමෝටම. ගෙස් කරලා දානවා දැන් වාර 3 assignment 3ක් කරන්නෙත් නෑ අවසානයේ ඇවරේජ් එක නිකන් හදලා දාලා යවන එක තමයි කරන්නේ. යවුත් එකක් තමයි ප්‍රධානම දේ උනේ ඉස්කෝලේ වහලා තිබ්බා. ඊට පස්සේ ඇප්ලිකේෂන් දානකොට SBA ලකුණු ඉල්ලලා තිබ්බා. ඔන්ලයින් දාන්නත් තිබ්බේ. එතකොට මම වැඩිපුරම උනේ ගුරුවරු ළමයාගේ ටර්ම් ටෙස්ට් මාක් එකයි ඔය දේවල් උත් සලකලා බලලා ලකුණක් දීප එක තමයි උනේ. දැන් මේ අවුරුද්දේ අපෙන් ඉල්ලුවොත් අපි මට සීනියර් මම ඇවිල්ලා ඇහුවා සීනියර් අයියාගෙන අයියේ කොහොමද මේක අනේ මල්ලි වියෝය කොලයක් එනවා ඔකට කීයක් හරි දාලා යවපන් කිව්වා. නමුත් මම ඕක ලියලා ගොඩක් වෙලාවට කෙරේ. සමානුකූලව තිබ්බා. දැන් මේකේ ප්‍රයෝජනයක් තියෙන්න එපා මේ මම අලුතෙන් මේ පද්ධතිය තමයි. එතකොට ඇත්තටම ඕක ප්‍රයෝජනයි දරුවෙක් හැලෙන එක වළක්වන්නනේ ඔය මේ තියෙන්නේ පාසල් පාදක ඇගීම. ඒ කියන්නේ දරුවගේ කියනවා නම් එයාට ඒක කවර් කරලා ඒ ලෙවල් යන්නනේ ඔය දැන් අද තමයි මම ඕකේ හරිය ඇත්තටම දැනගත්තේ ටීචර්. එතකොට එහෙනම් ඒක හරියට තියෙන්න එපා. ඒකත් ඇසෙස්මන්ට් එකක් නේ ජාතික ඇසෙස්මන්ට් එකක්. ඒක චෙක් කරනවා හරි විදියට අපි ෆයිල් එක මේන්ටේන් කරන්න ඕනේ ළමයා. ඒ කියන්නේ අපි දෙන්න ඕන වාරේ මුලදී ළමයාට කරන ඇගීම මොකද්ද? ඒකේ අරමුණ මොනවාද? ඒකේ ලකුණු දෙන්නේ කොහොමද? ඔය ඔක්කොම දාපු ෆෝමැට් එකක් තියෙනවා. ඕකට මේ වෙනම කෙනෙක් ට්‍රේනින් කරලා ඉන්නවා ඉස්කෝලෙන් මේ මිනිස්ට්‍රි එක හරහා ට්‍රේනින් වෙච්ච ගුරුවරයෙක් ඉන්නවා. ඉස්කෝලේ. ඕව දැනුවත් නැහැ ටීචර් අපි. හා. ඔකට පොතක් තියෙනවා. ගන්න පුළුවන් නේ. පොතක් තියෙනවා කියලා මම ඒ පොත කියෙව්වා. ඒකේ සර් තියෙනවත් එක ඇගීම් වර්ග මොනවද කියලා තියෙනවා. සාමාන්‍යයෙන් තවරුම් සමීක්ෂණ නිරීක්ෂණ ක්‍රියා ශේෂ්ඨචාරිකා නිර්මාණාත්මක කරන්න පුළුවන් ඒවා තියෙනවා සර්. ඔව්. කේවල ව්‍යාපෘති කතා මෙතකොට ඔය තියෙනවා අපි හරි විදිහට නම් කරන්න ඇගීම් 3 වර්ග 3 තමයි කරන්නත් ඕන. ඔව් අපි කලාපෙන් ඇවිල්ලා මේ හැම වාරෙම එකම දේ කරන්න බෑ කියලා මම ඔය කොලේ අරගෙන මම තර්ක කරා. මේකේ මෙන්න මේක තමයි මේකට තියෙන ගයිඩ්ලයින් එක. මේකේ එහෙම කොතනද තියෙන්නේ මැඩම් මට පෙන්නන්න කියලා මං කිව්වා. ඊට පස්සේ එයාලට කරන්න දෙයක් නැතුව ගියා ඒකට. මේ ඒක නිර්මාණය කරන්න වාර 3ට එකක් කරන්න බෑ. වාර 3ට ජනක සර් පොඩි අදහසක් කියන්නද ඇගීම් ගැන? ඔව්. කියන්න ටීචර්. ඇගේම ඇත්තටම තියන්න හේතු වෙලා තියෙන අර මූලික තක්සේරු ක්‍රම වලින් ගොඩක්ම ඒගොල්ලන්ගේ නිර්මාණශීලී කුසලතාවයන් මනින් නැති නිසා ප්‍රධාන අරමුණ වෙලා තියෙන නිර්මාණශීලී කුසලතාවයන් සහිත පුරවැසියන් බිහි කිරීම. ඒකෙදි SBA කියන්නේ මොකද්ද කියලා තියෙනවා. ඒ කියන්නේ SBA මොකද්ද කියලා කියන දෙයට ශිෂ්‍ය තක්සේරුව සම්භාවන මට්ටමින් ක්‍රියාත්මක කිරීමට හා භාවිතා ඒ කියන්නේ ක්‍රියාත්මක කරන්න භාවිතා කරන උපක්‍රමයක් කියලා. ශිෂ්‍ය නිර්මාණශීලී කුසලතා හා හැකියා මතු කර ගැනීමේ අරමුණින් අභිප්‍රේරණය සඳහා කරනු ලබන අඛණ්ඩ ක්‍රියාවලියක් විදිහට තමයි ඒක හඳුන්වලා දීලා තියෙන්නේ. තවත් දුරටත් කියනවා SBA කියන්නේ පන්ති කාමරය තුල ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුවන අතරතුරදීම කරනු ලබන තක්සේරුකරණයක් කියලා. සම්පෙන්ඩිත ඇගීමකදී හෝ ලිඛිත පරීක්ෂණයකදී තක්සේරු කළ නොහැකි ඉගෙනීම් ඵල සාක්ෂාත් කර ගැනීම පිළිබඳ තක්සේරු කරමින් ඉගෙන ගන්නා අතරතුරම සිසුන්ගේ ප්‍රබලතා හා දුබලතා හඳුනාගෙන අපේක්ෂිත සාධන මට්ටම දක්වා සිසුන් රැගෙන යාමේ ක්‍රියාවලියක් විදිහට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට වාර ඒ කියන්නේ දැන් 11 වසර නම් 11 වසර ඒ O level වලට යවන SBA ලකුණු විදිහට වාර 5කම ලකුණු යවනවා. යවන්නේ 10 වසර වාර 3යි 11 වසර වාර 2යි.
ඊට පස්සේ උසස් පෙළට යවන එකත් යන්නේ වාර 5ක. ඒකෙත් යන්නේ 12 වසර අවුරුදු පුරාවටම. ඒ කියන්නේ වාර 3ට 3යි. විභාග අවුරුද්දේදී 2යි. ඔව්. එතකොට 5යි. එම තමයි යවන්නේ. අනේ ටීචර් ඒ ටික හරි වැදගත්. ඕක තමයි මේ උත්තරේ. මේකට තියෙන තක්සේරුව පිළිබඳ මෑත කාලින ප්‍රවණතාවය අහන්න. ඕක තමයි. මේකේ තව පුංචි දෙයක් තියෙනවා සර් මම කියන්නද ඒ ටික? කියන්න ටීචර්. උසස් පෙළට ඇතුළත් කිරීමේදී SBA වලින් ලබා ගන්න පුළුවන් සහනය මොකක්ද කියන එක. O level විභාගයේදී විෂයන් 6කුත් සම්මාන 3ක් යන අවම සුදුසුකම් සම්පූර්ණ කිරීමේදී එයින් එක් සම්මානයක් අඩු අවස්ථාවක අදාළ විෂය සඳහා ලිඛිත පරීක්ෂණයෙන් සාමාන්‍ය සාමර්ථ්‍යයක් ලබා තිබේ නම් සහ එම විෂයටම පාසල් පාදක තක්සේරුකරණයේදී සම්මාන සාමර්ථ්‍යයක් හෝ ඉන් ඉහළ සාමර්ථ්‍යයක් ලබා තිබේ නම් එය එක් සම්මාන සාමර්ථ්‍යයක් ලෙස සලකා උසස් පෙළ ශ්‍රේණියට ඇතුළත් කරගත හැකිය. නමුත් එය මාධ්‍ය භාෂාව හෝ ගණිතය විෂයට අදාළ කළ නොහැක කියලා කියනවා. ආයෙ පොඩ්ඩක් ඒක කියන්නකෝ. ඕක පොඩ්ඩක් කියන්නකෝ මුලින් ඉඳලා හිමින්. මේ දැන් කියපු අර SBA වලින් ලැබෙන සහනය ගැනද? සහනය කියනකොට. ඔව්. O level විභාගයේදී විෂයන් 6කුත් සම්මාන 3ක්. ඒ කියන්නේ ලියා ගන්න නෙවෙයි නේද? නෑ මිස් කියන්නේ නිකන් කියනවා. විෂයන් 6 3ක් දැන් ඉල්ලන්නේ. ඔව්. ඔව්. යන අවම සුදුසුකම් සම්පූර්ණ කිරීමේදී එයින් එක් සම්මානයක් අඩු වූ අවස්ථාවක 6-3 වෙනකොල්නේ ඉල්ලන්නේ ඒකෙන් සම්මාන 3ක් ඉල්ලන්නේ සම්මාන 2ක් ආවොත්. ඔව් ආවොත් වැඩ 6යි සම්මාන 3ක් ඉල්ලන්නේ. වැඩ 6යි සම්මාන 2ක් ආවොත් ඔය SBA එකේ 100 එකක් තියෙනවා නම් ඒ දරුවට උසස් පෙළ කරන්න යන්න පුළුවන්. හැබැයි ලිඛිත විභාගයේ S එකක් තියෙනවා. ඔව් සාමාන්‍ය සාමර්ථ්‍යයක් තියෙන්න ඕනේ. අර මේ SBA වලට සම්මානයක් තියෙන්න ඕනේ. SBA වල මේ කියන්නේ පාසල් පාදක තක්සාරුකරණයේදී සම්මානයක් හෝ එකට ඉහළ සාමර්ථ්‍යයක් තියෙන්න ඕනේ. මිස් මාධ්‍ය භාෂාවටයි ගණිතයටයි ගන්න බෑ ඒක නේ. ඔව්. මාධ්‍ය භාෂාව හෝ ගණිතය විෂයට ඒක අදාළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍ය මාධ්‍ය භාෂාවේ ගණිතය ෆේල් නම් එයා විභාග ෆේල් කියලානේ ගන්න. ඒකට ඒ සහනයකට ගන්න බෑ කියන එක නේ. ගන්න බෑ කියලා කියන්නේ නේද? ඔව් අර සිංහලෙන් මේ පේපර් එකක් ලියලා සිංහල ෆේල් නම් බඩ කපාගෙන මැරෙන්න වෙන්නේ. ඒක හින්දා ඒක දෙන්න බෑ. සිංහල දෙන්න බෑ. ගණිතය කියන එක අනිවාර්ය විෂයක් වුණා. ඒක හින්දා ඒකට දෙන්නත් බෑ. අනිත් ටිකට පුළුවන්. ඒ කියන්නේ විද්‍යාවට උනත් පුළුවන් නේ ඕකේ. මම ඕක දැනගෙන හිටියේ නෑ. කියන විදිහට පුළුවන් නේද සර්? අනික තියෙනවා අරමුණු කියලා මේකේ තව තියෙනවා SBA අරමුණු මොනවද? අරමුණු ටික පරිමිස්සේ පොත පොඩ්ඩක් කියන්න පුළුවන් මොකද්ද? අතර මිස් පොතක් නෙවෙයි මම මේ ගියේ ක්ලාස් එකකින් ඉගෙන ගත්ත තොරතුරු ටික. හරි ටීචර් නිකන් කෙටියෙන් සරලව අරමුණු ටික නිකන් දල වශයෙන් කියලා දෙන්න. අරමුණු විදිහට කියලා තියෙනවා ඉගෙනුම් ඉගෙනීම් ක්‍රියාවලිය අතරතුරම ශිෂ්‍යයා දක්ෂේරුවට ලක් කිරීමෙන් නිපුණතා සංවර්ධනය කිරීම. නිපුණතා සංවර්ධනය බලාපොරොත්තු. කේවල හා කණ්ඩායම් වශයෙන් සිසුන්ගේ සංවර්ධනය විය යුතු අවස්ථා හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිපෝෂණ ලබා දෙමින් අදාළ සාධන මට්ටම දක්වා ගෙනීම. ප්‍රතිපෝෂණ දෙන එක. මොකද අර SBA වල සැලැස්ම ලියනකොට උනත් ඒකේ තියෙනවනේ කොහොමද අපි ඒකේදී ඊළඟට කරන ප්‍රතිකාර වැඩසටහන් මොනවද කොහොමද අපි කියන්නේ දුර්වල ළමයිට මොනවද කරන්න කියලා ඒ සැලසුමෙන් මුලින්ම ලියන්න තියෙනවා. ඇගේම් සැලසුමේම. එතකොට දැන් අපි හිතමු ඒකේ දැන් මම ලියනවා නම් දුර්වල ළමයි ටික අරගෙන ඒගොල්ලන්ට මෙන්න මේ වැඩේ කරලා තමයි යාළව අපහෝ එතෙන්ට අදාළ සාධන මට්ටම කරා ගේන්න මම මේ දේ කරනවා කියන දේ. ඊළඟ කාරණේ කියනවා ලිඛිත පරීක්ෂණ මගින් මැන බැලිය නොහැකි ශිෂ්‍ය නිපුණතා හා හැකියාවන් ඒක තක්සේරුකරණයේ තියෙන මේව එකක් නේ. හරි ලිඛිත පරීක්ෂණ වලින් හැමදේමම ඉන්න බෑනේ. ඌ ඉහළ මේ බුද්ධි හැකියාවන් බලන්න බෑනේ. එතකොට ඒකේ බලන්න පුළුවන් ඔය මතකයේ විතරයි. ගොඩක් ඒ වගේ. ඔව්. එතකොට ඒ තරම් ඒවා පුල්ෆිල් කරන්න මේ පාසල් පාදක ඇගීම වැදගත් වෙනවා. හරියට. ඔව්. ප්‍රියජනක ඉගෙනුම් ඉගෙනවීම අවස්ථා සම්පාදනය තුළින් සිසුන්ගේ කුසලතා වර්ධනය හා සමබර පෞරුෂයක් ගොඩනැගීම. ඒක නම් කොතෙන්ටද දෙන එකනේ ඉතින්. ගුරුවරු තක්සේරු කරන ක්‍රියාවලියට දායක කර ගැනීම
ගැනීමෙන් ඒගොල්ලෝ ඔවුන් බලවත් වීම හා විවිධ තක්සේරු කරන ක්‍රියාවලින් වෙත යොමු කිරීම. කියන්නේ ගුරු සංවර්ධනයටත් ඒක අදාළයි කියන එක කියන්නේ නේද? පැහැදිලිවද? ළමයි බය වෙනවනේ මේ ගුරුවරු අතරත් මෙහෙම මේ ලකුණක් තියෙනවා කියන එකෙන්. ඇත්තට මෙයාලටත් ගුරුවරුන්ටත් හොඳ තැනක් දීලා තියෙනවනේ. විභාග දෙපාර්තමේන්තුවේ මෙහෙම ආවට ගුරුවරයාගේ ලකුණු මත මෙහෙමයි පන්තිය හොඳට ඉන්න ඕන කියන එක චුට්ටක් එනවනේ එතන ගුරුවරුන්ට තැනක් දීලා තියෙනවා. ඒක ඇත්තටම වැදගත්. විවිධ ඇගයීම් ක්‍රම භාවිතා කිරීම තුළින් කියන්නේ දරුවන්ගේ විවිධ කුසලතා හඳුනා ගැනීමට අවස්ථාව සැලසීම. ගොඩාක් තියෙනවා කිව්වේ ලිස්ට් එකක්. අර ඒ ලිස්ට් එක වෙන්න ඇති ඔය කියන්නේ. මමත් අර ෆොටෝකෝපි ගැහුවා කියලා කිව්වේ. ඕකේ තියෙනවා සෝ නිර්මාණ, කණ්ඩායම් ක්‍රියාකාරකම්, විවාද කිය ගොඩ කඩ කරලා තියෙනවා. ඔව් ගොඩක් තියෙනවා සර්. ඔව්. කොට එක එක පැත්තෙන් ඒක දියුණු කරන්න පුළුවන්. ඔව් වාසි විදිහට කියලා තියෙනවා. ප්‍රවීණ මට්ටම් පිළිබඳ සිසුන්ට අවබෝධයක් ලැබීම. ඒ ප්‍රවීණතා මට්ටම් පිළිබඳ. සිසුන්ටත් ඒකට අවබෝධයක් ලැබෙන්නේ මම කොතනද ඉන්නේ කියන එක. දන්නවනේ ඔව් ඒක හරි හරි. ශිෂ්‍ය සාධනය පිළිබඳ ලිඛිත පරීක්ෂණ ලකුණු වලට අමතරව නිපුණතා මට්ටම් සහිත විස්තරාත්මක තොරතුරු ලැබීම. ඒ කියන්නේ ලිඛිත පරීක්ෂණයක තියෙන ලකුණු වලට වඩා අරකෙදි කියනවනේ ඔය දැන් අපි හිතමු සංගීතේ නම් ඔයා ශ්‍රුතියට දැන් අපි හිතමු ලකුණු යාට අඩු වෙලා තින්නේ ශ්‍රුතියට මේ අනුකූලව ගායනා කිරීමේ නැති හින්දා කියලා. ඒතර එයා දන්නවා මට ඒක තමයි මගේ අඩුපාඩුව කියන්නේ. ඔව් සිසුන්ට තමා පිළිබඳ විශ්වාසය ගොඩ නැගීම තුළින් ඉගෙනීමට පෙළඹීම වැඩි දියුණු කිරීම. ඔව් විෂයක් කවුල් ගියත් නෑ මට මේක අරකින් ගොඩ දාගන්න පුළුවන් ප්‍රැක්ටිකල් ටික හරියට කරනවා කියලා chance එකක් තියෙනවනේ එතන. තියෙනවා. වඩාත් ගුණාත්මක ප්‍රතිපෝෂණයන් ලබා දීම තුළින් තම ප්‍රබලතා හා දුබලතා අවබෝධ කර ගැනීමට හැකියාව සහ ඒ ඇසුරෙන් නිරන්තර වර්ධනය කරා යොමු වීම. ඔව් දැන් අර ටීචර් කිව්වා වගේ අර සංගීතයට අර විදියට ඔයාගේ සුතිය මෙහෙමයි සුතිය පයින්නවා කියලා ඒව ටික හදාගත්තොත් එයාට අර මොනවද ඔය ලලිත කලාවේදී මේ පැත්තට තියෙනවනේ මධ්‍යම ප්‍රාරම්භික විභාග තියෙනවා ඒව කොට දාගන්න පුළුවන් ඉහළ තැනක හදාගන්න පුළුවන් ඒ වගේ දුර්වලතා හදාගන්න පුළුවන්. ඊට පස්සේ සිසුන් ස්වයං ඉගෙනුමට හා තක්සේරු කරන්නට යොමු වීමයි සිසුන්ට හුරු පුරුදු පරිසරයක් තුළ තම උපරිම හැකියාව කරා ළඟා වීමට හැකි වෙනවා කියන ටික තමයි කියන්නේ. ඇත්තටම වැදගත්. ඒ දැනුම නම් වැදගත්. ඒ දැනුමෙන් මේ ප්‍රශ්නෙට හොඳ උත්තරයක් ලියා ගන්න පුළුවන් ටීචර්. මිස් ඒක දාන්න. දාලා දාන්නම් මගේ අකුරු නම් යතයි කමක් නැහැ නේද? මේ අහසින් භාගේ හොයන්නේ. අපිට දැන් මේකේ වගකීමක් ආවා. අනේ ටීචර් ඔයක මේ පොඩ්ඩක් ෂෙයා කරන්නකෝ. මේ ගෲප් එකට දාන්නකෝ. පොඩ්ඩක් අපිට ඒක කියවන්න බලන්න අපිට. ඔව් වැදගත් දෙයක්. ඔව් මේක ටික විශේෂයි කියලා හිතනවා. ඕක ඍජුවම ක්‍රියාත්මක වෙන්නේ මේ සෞන්දර්ය විෂයන් වල නේද සර්? හැම විෂයක්ම තියෙනවා නේද සර්? හැම විෂයකටම මේවා අනිවාර්යයෙන් දාන්නේ අර ඒ කියන්නේ ලකුණු 100ම දෙන්නේ ඒක වෙනම පේපර් එකකින්නේ. දැන් අර සෞන්දර්ය විෂයන් වල මේකක් තියෙනවා. ඒ වගේම අර කුසලතා සම්බන්ධ කරගන්න ඕනේ කෙලින්ම ප්‍රැක්ටිකල් එක්සෑම් එකක් තියෙනවානේ. ප්‍රැක්ටිකලි මේ දැන් මේ ගිය අවුරුද්දකට මොකද කරන්නේ? ගිය අවුරුද්ද දැන් ඕක තිබුණේ නැහැ නේ. ඒක කොහොමද සාමාන්‍ය පෙළ ලකුණු දෙන්නේ තාම තියලා නැහැ නේ. ප්‍රැක්ටිකල් එක්සෑම් එකද සර්? අගෝස්තු තියෙනවා කිව්වනේ. දැන් මේ අගෝස්තු තියෙනවා කියලා දැනුම් දීලා රිසල්ට් එක දෙන්න බැරුව ඉන්නේ ඒකනේ. රිසල්ට් දෙන්න බැරුව ඉන්නේ. දැන් අහන්නකෝ අපේ ටීචර් දැන් මේ ස්කූල් මේ SBA එක අහනවා අපෙන් ගිය අවුරුද්දට. අපි දැන් ඒක කරලා නැහැ නේ. අපි කොහොමද ඔගේ ලකුණක් දෙන්නේ දැන්? ඉස්කෝලේ තිබුණේ නැහැ නේ. ගිය අවුරුද්දේ SBA ලකුණු දැනටමත් ඩිපාර්ට්මන්ට් යවල ඉවරයි සර් ඉස්කෝලවලින්. ගිය අවුරුද්දේ කියන්නේ දැන් මේ විභාගේ ලියන්න ඉන්න පැටවු ටික ඉන්නේ 11 ඒ ළමයින්ට අදාළව 10 නෑ 11 ලියන්න ඉන්න අය එතකොට සර් ඒක මෙහෙම එකක් කරපල්ලා කියලා දාන්න වෙනවනේ. එහෙම කරන්න වෙනවා සර්. අපි ඔන්ලයින් ළමයින්ට දාන්න වෙනවා උඹලට මේ ටික මෙහෙම ඇගීමක් කරපල්ලා කියලා. අපේ ඉස්කෝලේ පාඩම් ටික මෙහෙම එකතු කරලා කරනවා කිව්වේ මේ දැන් අපේ පහළ පන්ති වලින් නම් කරගෙන එනවනේ ලකුණු. ඊට සමාන්තරව තියෙන අනිත් පන්තියේ ලකුණු බලලා දැන් 10 එකේ 9 බලලා දාන එහෙම කතාවක් කිව්වා. දැන් ඕක මන් තමයි ලකුණු හදන්නේ අවසාන එකේ. මේ එහෙම කතාවක් කිව්වා ඉතින්. දැන් සමහර ඉස්කෝලේ අපි නම් සර් මේ ඔන්ලයින් ළමයින්ට ඇගීම් කරලා තියෙනවා. එතකොට ඒ වගේ ලකුණු කියන්නේ අපිට කලින්ම දැනුම් දුන්න ළමයින්ට මේ ඔන්ලයින් ඇගීමක් දෙකක් කරන්න කියන එක ක්‍රියාකාරකමක් හරි ප්‍රැක්ටිකල් වගේ එහෙම තමන්ගේ විෂයට කරන්න පුළුවන් මට්ටමේ දේවල් කරන්න කියලා.
ඒ වුණාට ඒ ඇගීම දැන් ඔක්කොම ළමයි සහභාගී වෙන්නේ නැහැනේ ඔන්ලයින් ටෙස්ට් එකට. මේ ඒකින්ද ඒකත් හරි ගියේ නෑ අපි එක පන්තියකට කරා. ඒක නිසා තමයි ජනක සර්. ඔව් මිස්. දැන් මේකේ අන්තිම ප්‍රශ්නේ අපේ පේපර් එකේ අහලා තියෙනවානේ මෑත කාලීන ප්‍රවණතා මොනවද කියලා නේද? අහලා තියෙනවනේ. එතකොට ඒකෙදිත් පොඩි වෙනසක් වුණා නේද සර්? අපේ ලකුණු මුලින්ම අපි 20න් ලකුණු කරපු එක, ඒ කියන්නේ 10න් දාපු එක 20ට වෙනස් වුණා. ඒ 20ට වෙනස් වුණා. 10ක 20ට වෙනස් වුණා මේ විතරේ. ඒ වගේ දේවල් දෙතනින් අහන්න. නෑ මොනවද මේ එතන ටීචර් ඊට වැඩිය දෙයක් අහනවා. ඉස්සරලාම තිබුණේ අකණ්ඩ ඇගීම්නේ. ඒක නවත්තලා ඊට පස්සේ මෙයාලා හඳුන්ලා දුන්නා පද්ධතියට පාසල් පාදක තක්සේරු වැඩපිළිවෙල SBA කියන එක. ඒකෙදි ඔය කියපු කතා ටික වැදගත්. ඊට අමතරව ක්‍රියාකාරකම් පාදකෝනේ දරුවන්ට උගන්වන්න කියන්නේ ඒකත් ඇගීමක්නේ. ක්‍රියාකාරකම් මේ පාදකයේ ඉගැන්වීමේ ක්‍රියාවලිය හඳුන්ලා දීලා තියෙනවානේ. එතකොට මේවා තමයි දැනට පද්ධතියේ ක්‍රියාත්මක වෙන්නේ කියලා මේකෙන් කරන්නේ මේකෙන් කරන්නේ මේකයි කියලා තමයි මේ අහන්නේ. මොනවද වෙනස් වෙලා තියෙන්නේ? දරුවෙකු මග හැලෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ වැඩ 6යි සම්මාන 3ක් නැත්තම්. වැඩ 6යි සම්මාන 2යි අරකට 100 එකක් තියනවා ඔන්න දරුවට යන්න පුළුවන්. ඔන්න ප්‍රවණතාවය. උසස් අධ්‍යාපනය අඛණ්ඩව සැමට අධ්‍යාපනය අඛණ්ඩව ගෙනියන්න ඔන්න හොඳ මේවා එකක්. හොඳ පුළුවන් මේ ගුරුවරුන්ට දරුවන් එල්ල කරගෙන ප්‍රතිපෝෂණය දෙන්න පුළුවන්. දරුවන් අර එක එක නිර්මාණාත්මක හැකියාව හැම දෙයකම යොමු කරන්න පුළුවන්. අර ටීචර් කිව්වේ සම්භවන තක්සෙ මොනවද මන් දන්නේ ඒ කතා වගේක් එහෙමත් කිව්වේ. ඒක හරිය වැදගත්. ඒ තුල තමයි මේකට ලියන්න වෙන්නේ. මේ දැන් මොකද මේකට පාසල් පාදක හෝ මේ අලුතෙන් තියෙන මේ තක්සේරුව මොකද්ද වෙලා තියෙන්නේ? present situation of මේ තක්සේරුව ගැන මොකද්ද මේ assessment? present situation of assessment. ඒකනේ මේ අහන්නේ. අද පාසල් පද්ධතිය කොහොමද තියෙන්නේ? ඒක තමයි ලියන්න ඕන. ඒකේ අර ඕවත් අදාළයි. මේ ලකුණු ගාන වෙනස් වීමට වැඩිය ඊට ප්‍රබල කාරණා ටික ලිව්වනම් ඇති ටීචර්. සර් මේ දැන් ඔකටම අදාළ වෙනව නේද සර්? නිපුණතා පාදක ඉගැන්වීම් ක්‍රමයකට ආවනේ අපි නිපුණතා 7ක් විදිහට කාලීන මේ අලුතෙන්ම තාම ක්‍රියාත්මකද ටීචර්? මම පද්ධතියට අලුත් හින්දා මම ලොකුවට දන්නේ නැහැ. නිපුණතා පාදකයක දැන් ක්‍රියාත්මක. එහෙනම් ඒකත් අදාළයි. ඒකත් මේ තක්සේරුවක්. ඒකෙදි මොකද වෙන්නේ ටීචර්? ඒත් කරන්නේ දැන් මුලින්ම හඳුනලා දුන්නේ නිපුණතා 9ක් විදිහට. ඊට පස්සේ ඒක 7කට ඒ කියන්නේ ඒගොල්ලෝ අර ප්‍රතිසංස්කරණත් එක්ක විෂයමාලා ප්‍රතිසංස්කරණ සිද්ධ කරනවානේ. එතකොට ඒ අවුරුදු ගානකින් ගානකට ඒ කරන ඒවායේ ප්‍රතිඵලයක් විදිහට තමයි අන්තිමට නිපුණතා මට්ටමින් හඳුනලා දුන්නේ. ඒ විදිහට ඒකෙදි මොකද්ද කරන්නේ ටීචර්? ඒකත් දැන් ඉගැන්වීමේ ක්‍රම විදිහට තමයි අපි දැන් ටීචර්ස් ගයිඩ්ස් වල එහෙම තියෙනවා. අර මුලම තියෙනවා ඒකට මෙහෙම අරමුණු හඳුන්වලා දීලා මෙහෙම මෙන්න මේ ආකාරයෙන් කරන්න ඕනේ කියලා එහෙම තියෙනවා සර්. ඒ කියන්නේ නම් අපිට පාසල් පාදක පාඩමක් ක්‍රියාකාරක පාදක ඕව ගැන excuse me sir. සර් ඔව් දැන් ඔය මම කතා කරපු එක න අර එකෙත් දැන් ප්‍රාථමික පන්තිවලදී නම් ඒ වෙන් කරලාම තියෙන දැන් 1 2ට 52ක් තියෙනවා නිපුණතා. ඒකෙන් මේ දැන් විභාග තියන්නේ මේ ප්‍රාථමික පන්තිවල විභාග ගන්න නැහැ කියන්නේ නැහැනේ. එහෙම තමයි අලුත් සිලබස් එක විදියට තියෙන්නේ. එතකොට පළවෙනි ප්‍රධාන අවධිය කියන්නේ 1 2, දෙවන ප්‍රධාන අවධිය කියන්නේ 3 4, තුන්වන ප්‍රධාන අවධිය කියන්නේ 5. ඒ ප්‍රාථමික අපි කියන්නේ දැනට පවතින ප්‍රාථමික අධ්‍යාපනයේ නිපුණතා පාදකවමයි යන්නේ. කියන්නේ අපි දැන් ළමයා මේ පාඩම් ටික අපි ඔක්කොම උගන්වනකොට ඒ එකේ ඉඳලා දෙකේ කියන්නේ 1 2 කරන්නේ එකම ටීචර්නේ, 3 4 කරන්නේ එකම ටීචර්. මුල ඉඳලම තියෙනවා ඒ පාඩම් වලට අදාළ නිපුණතා. එතකොට ඒ නිපුණතාවයට ළමයා ළඟා වෙලා නම් ඒ කියන්නේ ළමයා දැන් මේ දෙවෙනි අදියරට යන්න සූදානම් කියන එක. එතකොට අපිට වෙනම තියෙනවා නිපුණතා කියන්නේ වාර්තා හදා ගන්න ඕනේ.
එක එක ළමයට වෙන වෙනම තියෙනවා. එතකොට දැන් අපි අන්තිමට 1 2 ඉගවන්නලා 3 ටීචර්ට අර නිපුණතා පොතත් එක්කම තමයි බාර දෙන්නේ. එතකොට ඒ ටීචර් මේ වෙනවා. ඒ ටීචර් කියන්නේ අවුරුදු 5ටම එක පොත හදන්නේ අපි. ප්‍රාථමිකයේ ඉඳන් ගේන පොත නේද ඔය කියන්නේ? ඔව්. ඒක අපි 5ටම හරියන්න හදන්නේ. ඊට පස්සේ ඒ ටීචර් බලනවා මේ ළමයාගේ නිපුණතා කොහොමද, නිපුණතා මට්ටම මේ හරි නොගියපු ඒවා තියෙනවද? ඉතින් ඒවා තියෙන පාඩම කෙලින්ම පාඩම නෙවෙයි, සාමාන්‍ය හැකියාව මොන හරි. කියන්නේ දැන් අපි හිතමුකෝ දැන් මොන හරි ගෙඩි 3ක් දීලා ඒක එක නිපුණතාවයක් මේ ඒ 3 අත ගාලා බලලා මේ වැඩිම සිනිඳු එක මොකද්ද? අර ඒ වගේ ඒවා. මේ තව එක මොකක්ද? අර ඒ වගේ මූලික නිපුණතාවලට ළඟා වෙලාද කියන එක තමයි බලන්නේ. ප්‍රාථමික පන්තිවලදී ඒක තමයි අරමුණ. සර් මගේ අර ගුරුවත් පොතක් මම පොඩ්ඩක් ගත්තා මේ. ඒකේ තියෙනවා සර් ජාතික පොදු නිපුණතා 7ක්. මම කියන්නද සර් ඒ ටික? ප්‍රධාන ඒවා ටික, මාතෘකා ටික. ඔව්. පළවෙනි එක තමයි sannivedana නිපුණතා. ඊළඟට පෞරුෂත්ව වර්ධනයට අදාළ නිපුණතා, පරිසරයට අදාළ නිපුණතා, වැඩ ලෝකයට සූදානම් වීමේ නිපුණතා, ඊළඟට ආගම සහ සදාචාර ධර්මයන්ට අදාළ නිපුණතා, ක්‍රීඩාව සහ විවේකයේ ප්‍රයෝජනයට ගැනීමේ නිපුණතා, ඉගෙනීමට ඉගෙනුම පිළිබඳ නිපුණතා. ඔන්න ඕවා තමයි සර් තියෙන්නේ 7ක්. ඕවා යටතේ තව විස්තර කරලා තියෙනවා. මේ ජාතික පොදු නිපුණතාව තමයි ඔය මම කිව්වේ. එතකොට අපිට ඒ පිළිබඳව ප්‍රමාණවත් වෙයි. පාසල් පාදක තක්සේරුව ක්‍රියාකාරකම් පාදකයක කොහොමත් අපි කරනවානේ. ඊට පස්සේ නිපුණතා පාදක මේවා එක හරහා ඔන්න ඕවා තමයි පද්ධතිය තියෙන මෑත කාලින ප්‍රවණතා කියලා ලියමු. ඒක හොඳ අනේ ජනක ඒ අර නිපුණතා පාදක කියන එක කොහොමද අර මේ ප්‍රාථමිකයෙන් උඩට නිපුණතා පාදක කියන්නේ ඒකේ මේකෙදි කරන්නේ ප්‍රාථමික පන්ති වල මේ පොදු අරමුණු වලට කිට්ටු වෙලා තියෙනවද කියලා බලන්න නිපුණතා 7ක් ඔය තිමිරස කියපු නිපුණතා 7ක් තියෙනවා. ඒවා තුල දරුවා ඒවා ප්‍රගුණ කරලාද කියලා බලලා ඒක ලකුණු කරලා ඉහළට ගේන්න පුළුවන් පොතක් තියෙනවා. ඒ පොත හරහා මේ 2 පන්තියෙන් 3 පන්තියට ආපුවම ඒ ටීචර්ට පුළුවන් ඒ නිපුණතාව දරුවගේ මොනවද මග හැරිලා තියෙන්නේ කියලා බලන්න. එයාට ඒක වර්ධනයේට මොකද්ද කරන්න පුළුවන්. හැබැයි ගුරුවරයාට නඩු දාන්න පුළුවන් ওই පොතට. අකුරු ලියන්න බැරි දරුවෙක් 11 හම්බ වුණොත් ප්‍රාථමික පන්තියේ ගුරුවරයාට විරුද්ධව නඩු දැම්මේ ඒ ගුරුවරු ටිකට විරුද්ධව. ඕකනේ දරුවගේ මේ හරියට මේ කෙරෙන්න ඕන. ඕක තුල දරුවා මොන මට්ටමද දැන් එකේදී අකුරු ලියන්න බැයි නම් දෙකට බාර දුන්නා නම් දෙකේ ගුරුවරයා චුට්ටක් හරි හදන්න ඕන. තුනේ එක්කෙනා ඊට එහෙම නැහැනේ. බැරි එක බෑම කියලා යනවනේ. ඉතින් මේ ওই නිපුණතා පාදක ඇගීමත් හරි වැදගත්. එහෙනම් දරුවෙකුගේ දුර්වලතා හදන්න ඒ පොතට අනුව පොඩි පන්ති වලට මං හිතන්නේ කටයුතු කරනවා ඇති. එතකොට 6 වෙන්න බෑනේ. ඌ අධීක්ෂණය වෙනවා ඇති කලාපෙට. 6 7 8ට සර් කොහොමද? එහෙම දන්නේ නැහැ ටීචර්. එහෙම දන්නේ නැහැ. ඒ වගේ තියෙනවද දන්නේ නැහැ. පොඩි පන්ති වලට විතරද දන්නේ නැහැ මේ නිපුණතා පාදකයක තියෙන්නේ. එහෙම දන්නේ නැහැ. මං කිව්වේ සර් 11 පොතේ තිබ්බ ඒවා 11 ජාතික පොදු නිපුණතා කියන්නේ. පොදුවේ අරමුණ. ඒකට ඒ පොදුවේනේ. ඒකට තියෙන්නේ. අපි ඒවා අපි මම නම් සහභාගී වෙලා නැහැ නිපුණතාය ගේමින් වලට. දරුවෙකුට වැඩක් දීලා ඒක බලනවා මිසක් වෙන එහෙම එකකට මම ඇවිල්ලා නැහැ. මම දන්නේ නැහැ ඒ ගැන. ධනක සර් ඒක 5 වසරට ඒ පොත හම්බුනාට පස්සේ අපි 5 වසරෙන් 6 වසරට දෙන්නේ නැහැ. ඒක අපි ළඟ තියාගන්නවා. අවුරුදු 2ක් විතර තියාගන්නවා ළඟ. ක්‍රියාත්මක වෙන්නේ මේ SBA ඒ සම්බන්ධයක වෙන්න තිස. රයිට්. එහෙනම් ප්‍රාථමික පන්ති වලට ඒක ඇවිල්ලා SBA 12 11ට SBA යනවා. උසස් පෙළට. සර් ඒක සර් නිපුණතා අපි මේ ඒක සාක්ෂාත් කරගන්නේ මේ අපේ උගන්වන පාඩම් තුලින්මයි සර්. ඒ කියන්නේ දැන් අපි කියමු දැන් ගණිතය ගත්තොත් එහෙම මේ 11 වසරේ තියෙන නිපුණතා 31ක් විතර වගේ තියෙනවා. එතකොට ඒකේ ඔය එකක් මම කියන්නම්කෝ සර් උදාහරණයක් විදිහට. උදාහරණයක් දෙන්නකෝ සර්. ඔව්. ඒකේ නිපුණතා විදිහට තියෙන්නේ ජීවන ගැටලු ආශ්‍රිත විවිධ රාශිය අතර වූ සම්බන්ධතා විශ්ලේෂණය කරයි. ඒක තමයි නිපුණතාව. ඒකේ නිපුණතා මට්ටම් තියෙනවා. එකක් තමයි රාශි දෙකක සම්බන්ධතා ඇතුළත් ගැටලු විසඳයි. ඊට ඒක විතරයි ඒකේ තියෙන්නේ.
එතකොට ඒකට අදාළ පාඩම තමයි අසමානතා. අන්න ඒ වගේ ඊට පස්සේ ඕකෙන් අර ඉගෙනුම් ඵල තියෙනවා. ඒ ඉගෙනුම් ඵල ඒගොල්ලෝ අත්පත් කරගන්නවා. ගොඩක් වෙලාවට තියෙනවා මේවා අර මේ ඔව් සර්. අපේ පොතේ හැම පාඩමක් අවසානම නිපුණතාවය කියලා එකක් දීලා තියෙනව නේද? ඔව් සර්. මේ ලොකු පන්ති වල පොත්වල. ඔව් සර්. ඒ කියන්නේ හැම පාඩමකටම අදාළ නිපුණතාවය තියෙනවා. ඔව් සර්. ඒක තමයි. හරි. පැහැදිලි සර්. පැහැදිලි කරා. මොකද පරීක්ෂණ ලකුණු පරිවර්තනය කරන්න. මොකද වැදගත්කම බලන්න කියලා දුන්නා. පරීක්ෂණ ලකුණක් කියන්නේ මොකක් හරි අපි පොඩි පරීක්ෂණයක් තියලා ඒකට දරුවට ලකුණක් ප්‍රදානය කරනවා. ඔන්න ඕකට තමයි ඒ කියන්නේ මිනුම් උපකරණයකින් මැනලා ගති ලක්ෂණය හරි සාධනය හරි මැනලා ලකුණක් පවරනවා. අන්න ඒක තමයි පරීක්ෂණ ලකුණක් කියන්නේ. මේ ලකුණ ගත්තට මේකෙන් අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ. දල ලකුණක් අර්ථ දක්වන්න බෑ. විද්‍යාවට ලකුණු 45ක් අවසාන වාරයට ගත්තා කියලා අපිට ඒක කරන්න දෙයක් නැහැ. මුකුත් කියන්න බෑ. ඒ හින්දා අපි මේක පරිවර්තනය කරනවා. ප්‍රතිමාන මූලික ප්‍රවේශය මගින් අපිට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ කියන්නේ සිසුවගේ ලකුණ ඔහු අයත් කණ්ඩායමේ අනිත් අයත් එක්ක සංසන්දනය කරලා. නිර්ණායක මූලික මොකක් හරි නිර්ණායකයක් පදනම් කරගෙන පරිවර්තනය කරන්න පුළුවන්. එහෙම නැත්නම් పూర్ව කාර්ය සාධනයේ සමග අපි සංසන්දනය කරලා ඒක පරිවර්තනය කරන්න පුළුවන්. එතකොට ලකුණු පරිවර්තනය කරන්න පුළුවන් අපිට දල ලකුණ ප්‍රතිශතක තරා විදිහට Z ලකුණක් විදිහට T ලකුණක් විදිහට. අන්තර්කෝදුවේ ලකුණක් විදිහටනේ අපි දල ලකුණු සැලකෙන්නේ. ඒ හින්දා ගණිත කර්ම වලට ඒවා ලක් කරන්න බෑ. ලක් කරන්න පුළුවන් අන්තර්කෝදුවේ ඒවා. එතකොට අරවා අපි මේ දල ලකුණු ප්‍රතිශතික තරා බවට පරිවර්තනය කරපුවාම ඒවා තරා කෝදුවේ මිනුමක් වෙන හින්දා ගණිත කර්ම වලට ගන්න බෑ කියලා කියනවා. එතකොට අන්තර්කෝදුවේ මිනුමක තියෙනවා නම් දල ලකුණු වලට ගණිත කර්ම කරන්න පුළුවන්. එතකොට දල ලකුණු T හෝ Z ලකුණු ලෙස පරිවර්තනය කරාම සිදුවෙන්නේ සරල රේඛීය පරිවර්තනයක්. ඒ හින්දා ඒ ලකුණු අන්තර්කෝදුවේ ලකුණු ඒවා ගණිත කර්ම වලට ගන්න පුළුවන්. තරා කෝදුවේදී තමයි ගන්න බැරි. ඒකට ඔය ටික තමයි උතන ලියවෙන්න ඕන. ලකුණු පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය. ලකුණු වලට නිකන් ලකුණක් තිබ්බට අපිට කියන්න දෙයක් නැහැ. ඒකෙන් විනිශ්චයක් ගන්න බෑ. ඒ හින්දා තමයි ලකුණු පරිවර්තනය කරන්නේ. ලකුණු එක්ක අපි ප්‍රතිශත තරා බවට කරනවා. එහෙම නැත්නම් T ලකුණු, එහෙම නැත්නම් Z ලකුණු වලට පරිවර්තනය කරලා මේවා ගණිත කර්ම වලට ලක් කළ හැකි විදිහට අන්තර්කෝදුවේ ලකුණු විදිහට යොදා ගන්නවා. වෙනස් කර ගන්නවා. තරා කෝදුවේ ලකුණු තිබුණාට අපිට ඒවා ගණිත කර්ම වලට ගන්න බෑ. ඊට පස්සේ අහනවා පරිවර්තන ලකුණක් ලෙස ප්‍රතිශතක තරාව ප්‍රබල හා ප්‍රතිශතක තරාවේ ප්‍රබලතා දුබලතා අපි ඕක කතා කරා. මොනවද ප්‍රතිශතක තරාවේ තියෙන දුර්බලතා? එකම එක දුබලතාවයක් මම කිව්වා ඔක කියනකොට. මේක මේ ප්‍රතිශතක තරා ක්‍රම දෙකකට කරන්න පුළුවන් කිව්වා. දල ලකුණු සන්තතික විචල්‍යයක් ඇති විට දල ලකුණු සන්තතික විචල්‍යයක් බවට සැලකෙන වෙලාවට සහ දල ලකුණු විවික්ත විචල්‍යයක් විදිහට සැලකෙන අවස්ථාවල මේක කරන්න පුළුවන් කියලා කිව්වා. ප්‍රතිශතක තරාවල මොනවද තියෙන දුබලතා ප්‍රබලතා? ප්‍රතිශතක තරාව කණ්ඩායම තුල ඊට අදාළ ලකුණට හිමි ස්ථානය අගේ නිරූපණය කරනවා.
ස්ථානීය අගය දෙනවා ප්‍රතිශතක තරාව මගින්. කණ්ඩායම තුල හා ඊට අදාළ ලකුණට තියෙන ස්ථානීය අගයක් දෙනවා. ඕක ප්‍රබලතාවය. දරුවෙකුගේ දල ලකුණ 45යි කිව්වට ඒක ස්ථානීය අගය අඳුන ගන්න බෑනේ. 45 ප්‍රතිශතක තරාව 60යි කිව්වොත් ස්ථානීය අගය අඳුන ගන්න පුළුවන්. ඒක ප්‍රබලතාවය. දල ලකුණක් 45යි කිව්වට ස්ථානීය අගයක් නෑ ඒකට. අඳුන ගන්න බෑ. ඒ වුණාට 45 ප්‍රතිශතක තරාව 60යි කියලා ගත්තොත් එහෙම අපිට ඒකට ස්ථානීය අගය හදා ගන්න පුළුවන්. ඒත් එක්කම 31 විෂයන් කීපයකට ගත් ලකුණු දල ලකුණු බලලා මොනවවත් කියන්න බෑ. ප්‍රතිශතයක් පෙන්නනවද? හොඳ දරුවෙක්ද කියනවද? ඒව මුකුත් කියන්න බෑ. විද්‍යාවට 40යි ගණිතයට 30යි ඉංග්‍රීසි 20යි මුකුත් කියන්න බෑ. හැබැයි ප්‍රතිශතක තරා බවට පරිවර්තනය කරන් පස්සේ අපිට කියන්න පුළුවන් සිංහල ලකුණු 68ක් කියන්නේ ප්‍රතිශතක තරාව 68ක් කියන්නේ දරුවෝ අයත් කණ්ඩායමෙන් 68කට ඉස්සරහද පස්සේද 68ක් ඉන්නේ ඔහුට පල්ලෙහින් බව. මෙන්න මෙහෙම අපිට යම් කිසි ප්‍රගතියක් පෙන්වන්න පුළුවන්. අනිත් එක ප්‍රතිශතක ඒවා තරා කෝදුවේ මිනුම්. ඒ හින්දා ගණිත කර්ම වලට ගන්න බෑ. දරුවෙකුගේ ගණිත තරාව 25යි විද්‍යාව තරාව 45යි ඉංග්‍රීසි තරාව 35යි කියලා මේවා එකතු කරලා සාමාන්‍ය අගයක් අපිට හොයන්න බෑ. විෂයන් තුන එකතු කරලා සාමාන්‍ය ගන්න බෑ. මිනුම් කෝදු එකක සමාන නැති හින්දා. ඉතින් මේවා තමයි ප්‍රබලතා සහ දුබලතා. ඉසඩ් ලකුණු හා ටී ලකුණේ ලක්ෂණ මොනවාද? මගේ කටත් රිදෙනවා තිමිරස චුට්ටක් කියන්නකො. ඉසඩ් ලකුණු කියන්නේ මොකද්ද? ටී ලකුණු කියන්නේ මොකද්ද කියලා. ඉසඩ් ලකුණට මැද එන්නේ මැද යන්නේ කීයද? දෙපැත්ත කීයද එන්නේ? ටී ලකුණ කියන්නේ මොකද්ද? ටී ලකුණේ ලක්ෂණ. කරන්නකො. ඒ කියන්නේ ලකුණු වල පරිවර්තනය කරන ආකාර දෙක ලකුණු පරිවර්තනය කරන ආකාර දෙකක් තමයි ඉසෙට් සහ ටී ලකුණ කියන්නේ. එතකොට ඉසෙට් ලකුණේදී මැදෙන්නේ බිඳුවත් එතකොට සම්මත අපගමනේ එකත් කියලා තමයි ගන්නෙ. එතකොට ඉසෙට් ලකුණකට පරිවර්තනය කරාට පස්සේ ලකුණු නැත්නම් ඉසෙට් ලකුණු ධන සහ ඍණ කියන අගයන් ගන්න පුළුවන්. ටී ලකුණක් ගත්තාම ටී ලකුණු වලට එන්නේ ධනාගයන් විතරයි. එතකොට ටී ලකුණක් ගත්තාම ඒකේ මධ්‍යන්නේ 50ත් සම්මත අපගමනේ 10ත් විදිහට තමයි ගන්න. එතකොට ඒකක ගණනය කිරීමේ සාමාන්‍ය ලකුණ ගණනය කරන විදිහනේ. ගණනය කරන්නේ අපි ගන්න ලකුණක් ඉන්න අඩු කරලා ගන්න ලකුණ සම්පූර්ණ ලකුණ වල මැදෙන්නේ අඩු කරලා ඒක බෙදන්න ඕන සම්මත අපගමනේ. එතකොට ඉසෙට් ලකුණ ලබා ගන්න පුළුවන්. එතකොට ටී ලකුණ ලබා ගන්න පුළුවන්. අර ඉසෙට් ලකුණම 10න් ගුණ කරලා ඊට පස්සේ ඒකට 50ක් එකතු කිරීමෙන් අපිට ඒක ලබා ගන්න පුළුවන්. නැත්නම් අපි තවත් දීර්ඝ විදිහට කිව්වොත් ගන්න ලකුණකින් මැදෙන්නේ අඩු කරලා ඒක සම්මත අපගමනේ බෙදලා ඒක 10න් ගුණ කරලා ඊට පස්සේ අන්තිමට 50ක් එකතු කිරීමෙන් අපිට ටී ලකුණ ලබා ගන්න පුළුවන්. එතකොට මේකෙදි අර ඉසෙට් ලකුණෙන් වෙන අර ඍණ ලැබෙන එක ටී ලකුණට එනකොට ඒක ඒ කියන දෝෂය නැත්තම් ඒ කියන්නේ අර ටිකක් කරදරය නිරින පාවිච්චි කරන්න ගියාම එතකොට ඒක නැති කරගන්න පුළුවන් ටී ලකුණට ගෙනාවට පස්සේ. එතකොට මේකෙදි ඉසෙට් ලකුණට එහෙම පරිවර්තනය කරාම අපිට පුළුවන් ටිකක් මේ සාධාරණ අගයක් ගැන කතා කරන්න. ඒ කියන්නේ ඒ කියන අපි මොකක් හරි රෑන්කින් එකක් ගත්තොත් ඒ කියන්නේ මේ පෙළ ගැස්මක් ගත්තොත් එහෙම ඒක මේ ටික සාධාරණ තත්වයකට ගෙන්න පුළුවන්. ඒක අර උදාහරණ වලින් පැහැදිලි කරලා තිබ්බ විෂයන් 3ක් ආශ්‍රිතව මේ ඉසෙට් ලකුණු ගන්න කරලා හොයලා එතකොට සමහර විෂයන් වලට අර බර තැබීමක් වෙනවානේ.
දැන් සාමාන්‍ය මධ්‍යන්නයක් හොයනට වඩා මේ ඉසෙට් ලකුණක් එක්ක අරගෙන ගත්තාම මේ ඒ බර තැබීමත් එක්ක මේ එතකොට අර අවාසියක් සිදු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ දේවල් එතකොට මේකේ වාසි විදිහට ගන්නත් පුළුවන්. එතකොට ඔව් ඒ ටික නම් ප්‍රමාණවත් නේ. ඔව් මේක ප්‍රශ්නයක් තියෙනවා සර්. ඔව් කියන්න. මට මේ ඉසඩ් ලකුණයි ටී ලකුණයි අතර නියදිය මොකක් හරි මේ තියනවාද? ඉසඩ් ලකුණේ නියදිය වැඩි ටී ලකුණේ නියදිය අඩුයි කියලා එහෙම මොකක් හරි තියෙනවද සම්බන්ධතාවයක්? නියදිය තියෙනවා. මේවට කොහොමත් හරි මේ වැඩිම ලකුණු ජාතික විභාගයක ලකුණු වාගේව තමයි මේ දෙකට දාන්නේ. දැන් ඉසඩ් ලකුණට දාන්නේ මුළු උසස් පෙළ 2,50,000ක් විතර ලියන ළමයින්ගේ ලකුණු තමයි දාන්නේ. නියදිය ගොඩක් වැඩි මේ වගේ. එතකොට මේ ටී අගේටත් එහෙමයි. ටී අගේට මේ ටිකක් අඩු නියදියක්. එහෙමත් නැත්නම් නියදිය වැඩියෙන්ුත් ඒකට ගන්න පුළුවන්. දැන් හිතන්නකෝ මේ අර රෝග ව්‍යාප්තියක් ගැන ගන්නවා කියලා. එතකොට රෝග ව්‍යාප්තියක් ගැන ගන්නකොටත් සෑහෙන මේ අරකට සාපේක්ෂව අඩුයි සෑහෙන ප්‍රමාණයක් ගන්නවා. දැන් එතකොට ඒකෙදි මේ ටී අගය මේ 50ට වැඩිය අඩු නම් ඒක අපි කියනවා මේ රෝග ව්‍යාප්තිය වැඩි කියලා. 50ට අඩුයි නම් හොඳට රෝගේ ව්‍යාප්ත වෙලා තියෙනවා. මැලේරියා මර්ධනයට ඒක වැදගත් වෙනවා. එතකොට ඒ වාගේ තොරතුරක් ගන්න පුළුවන්. ගොඩක්ම මේ ගොඩාක් වැඩියෙන් ඉන්න ප්‍රමාණයකට තමයි ඉසඩ් අගය ගන්න. ඉසඩ් අගයෙන් ලොකු ප්‍රමාණ අපිට නියදිය ගන්න පුළුවන්. අරකේ ඊට වැඩිය සාපේක්ෂව අඩු නියදියක් තමයි ගන්න. එතකොට එක්ස් අගය මධ්‍යයන්ය වන විට ඊට අදාළ ඉසඩ් අගය බිඳුව වෙනවා ඉසඩ් අගයේදී. එක්ස් අගය මධ්‍යයන්ය වන විට ඊට අදාළ ඉසඩ් අගය තමයි බිඳුව වෙන්නේ. එතකොට එක්ස් අගය මධ්‍යයන්යට වැඩි වන විට ඉසඩ් අගය ධන අගයක් වෙනවා. කණ්ඩායම තුල ඉහළ ස්ථානයක සිටිනවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. එක්සියාගේ මධ්‍යන්නයට අඩු වෙනකොට වම් පැත්තට යනකොට ඍණ පැත්තට යනවා. කණ්ඩායම තුල පහළ තැනක ඉන්නවා කියලා. එතකොට ලකුණු සමූහයක් ප්‍රමත ව්‍යාප්තියක් ලකුණු වලින් 99%ක්ම ධන 3යි ඍණ 3යි අතර ව්‍යාප්ත වෙනවා. මේ ඉස්සර ලකුණු වල ව්‍යාප්තිය හැම විටම දල ලකුණු වල ව්‍යාප්තියට සමානව තමයි යන්නේ. ඊළඟට අර මේ දැන් විෂයන් කිහිපයක් ඔව් ඒකත් කියන්නේ සර්. ඔව් විෂයන් කිහිපයක් තිබ්බහම වාසිය කියන්නේ දැන් එක එක විෂයන් ගත්තාම මේ ඒ වගේ තියෙන අර මධ්‍යන්නේ එතකොට සම්මත අපගමන වෙනස් වෙනවානේ. දැන් අපි ගණිතය විද්‍යාව සර්ගේ විෂය කෘෂි කර්මය අපි හිතමු ඒ තුන කියලා. එතකොට ඒ තුන ඒ විෂයන් තුන ගත්තාම එක එක විෂයන් වල ගන්න ලකුණු ගත්තාම ඒ විෂයන් වලට අදාළ මධ්‍යන්නයක් තියෙනවා. ඒ විෂයන් වලට අදාළ සම්මත අපගමනයක් තියෙනවා. හැබැයි මේ තුනම ඉසෙඩ් ලකුණු වලට හැරෙව්වට පස්සේ මේ හැම එකකම හැම විෂයකම සම්මත අපගමනය එකත් මධ්‍යන්නේ බිඳුවක් වෙනවා. ඔන්න ඕක තමයි වාසිය තියෙන්නේ. එතකොට අපිට අර පහසුවෙන් මේක සංසන්දනය කරගන්න පුළුවන්. උදාහරණයක් කිව්වොත් කවුරු හරි ළමයෙක් y කියන විෂයට ලකුණු 51ක් ගන්නවා. ඒකේ ඒ විෂයේ වැඩිම ලකුණ. x කියන විෂයට 55ක් ගන්නවා. ඒකත් ඒ විෂයේ වැඩිම ලකුණ. මේ දරුවගේ විෂයන් දෙකම මධ්‍යන්නයට අඩු හින්දා මේක අමාරු විෂයන් හර විෂයන් දෙකක් කියන්නකෝ. ඒ හින්දා එයා පස්වෙනි තැන ලබා ගන්නවා. නමුත් L කියන කෙනා ලේසි විෂයන් ටිකක් කරලා පළවෙනි ස්ථානේ ලබා ගන්නවා. එතකොට ඒටත් ඒ පළවෙනි තැනටත් L දෙවෙනි තැනටත් එන්න ඉසඩ් ලකුණු මේ බලනවා. නමුත් ඒක ඉසඩ් ලකුණු බලපුවම සාධාරණයි. හැබැයි ප්‍රතිමාමූලිකව ගත්තාම මේක අසාධාරණයි. මේක විසඳන්න තමයි අපි ටී ලකුණ ගන්න. මොක තමයි කෙටිම කතාව. ටී ලකුණේදී හර විෂයන් වලට වෙනම හර පද්ධතියක් තියලා අලේසි විෂයන් වලට වෙනම තියලා ඒ වගේන් තෝරා ගන්නා තැන අනුව දරුවා ගන්න පුළුවන්. මොකද අතරක මේ 10ක් එකතු කරලා 50න් වැඩි කරනවා. මේ සෝරි 10න් වැඩි කරලා 50ක් එකතු කරනවා. එතකොට එයා මධ්‍යන්නේ එතන ඉන්නේ 50ෙදි. අරක මධ්‍යන්න බිඳුවේදී 50 යනවා කියන්නේ අර
ප්‍රස්ථාරය තුල තව දුරටත් ඒක තව අණු කොටසක් නියෝජනය වීමක් තමයි වෙන්නේ. එතකොට ඒ තුල තව හොඳට ව්‍යාප්ත වෙනවා. මධ්‍යන්නේ 50 දී කොහොමද මේ ලකුණු වල හැසිරීම? අරක බිඳුවේදී. එතකොට තව දුරටත් මෙහා පැත්තට T අකුරෙන් අරන් ගිහිල්ලා තියෙනවා. ඕක තමයි ඕකෙන් වෙන්නේ. අර අපේ සර් කිව්වා වගේ මේ විෂයන් අනුව ඒ බර තැබීමට ඒක ගොඩක් වැදගත් වෙනවා ලකුණු වල. ඊළඟට මේ මම කිව්වේ එකයි ප්‍රශ්න අහන්නේ ඕකෙන් හරය පමණයි. හරය ඔලුවට දාගන්න. ඔව් අපේ T ලකුණ කියන්නේත් Z ලකුණෙම දිගුවක් T ලකුණ කියන්නේත් Z ලකුණෙම දිගුවක්. ඔව්. ඒ කියන්නේ Z ලකුණ ටීචර්ස්ලා හිතන්නකො තැපැල් තොප්පියේ මැද උසම තැන තමයි මධ්‍යන්නේ. සර් මොකද්ද මේ ප්‍රමත ව්‍යාප්තිය? ප්‍රමත ව්‍යාප්තිය. එතකොට උසම තැන තමයි බිඳුව. එතන තමයි මධ්‍යන්නේ. T වැලියු එකේ එතන 50. අපි අර ධන 3යි ඍණ 3යි අතර දෝලණය වෙනවා කිව්වනේ. මේක යන්නේ 10යි 10යි අතර. එච්චරයි වෙනස. Z අකුරේ ධන 3යි ඍණ 3යි අතර දෝලණය වෙනවා. මේක 10යි 10යි අතර දෝලණය වෙනවා. එතකොට අරකේ තව දුරටත් අර හිතන්නකෝ ඇහෙන් බලනවා මොකක් හරි ඔය IC එකක නම්බරයක් හරි පේන්නේ නැති නම්බරයක් බලන්නකෝ චූටි අකුරු ඇහෙන් බලනවා පේන්නේ නැහැ. ඊට පස්සේ හෑන්ඩ් ලෙන්ස් එකකින් බලනවා. තව දුරටත් අරක තුල ව්‍යාප්ත කරලා බලනවා. එච්චරයි. ඔය දෙක හිතා ගන්නකො. පියවියසෙන් බලන එක Z අකුර නෑ. පියවියසෙන් බලන එක X අගය. මධ්‍යන්නේ බලන එක. Z අගය කියන්නේ පොඩ්ඩක් S දෙකෙන් තව චුට්ටක් ඈත් කරලා බලනවා. 40 ඇඳිරියට එහා පැත්තේ. T වැලියු එක බලනවා කියන්නේ ලෙන්ස් එකකින් බලනවා. X මධ්‍යන්නේ X වලට සාපේක්ෂව මධ්‍යන්නේට සාපේක්ෂව බලනවා කොහොමද දරුවගේ හැසිරීම Z එකට සාපේක්ෂව කොහොමද හැසිරීම සහ T එකට සාපේක්ෂව හැසිරීම. ඔක තමයි සරලම දේ. එතන කෙටි ප්‍රශ්නයකුත් ඕකෙන්ම ඇවිල්ලා තිබුණා. මම අර කලින් පෙරලපු තැන දැන් මොකද තත්ත්වේ කට්ටියගේ. උපකාරී නොවන පදය මොකද්ද? දැන් මම X ගැන කිව්වා, Z ගැන කිව්වා, T ගැන කිව්වා. ලකුණු සමූහයක හැසිරීම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට උපකාරී නොවන ප්‍රකාශය මොකක්ද? මධ්‍යන්නෙන් ලකුණු සමූහයක හැසිරීමක් ගන්න පුළුවන්ද X වැලියු එකෙන්? ප්‍රමත ව්‍යාප්තියක X වැලියු එකෙන් මධ්‍යන්නෙන් ඒකට සාපේක්ෂව කොච්චර දුරට දරුවා ලබා ගන්න දෙකකින් ගන්න පුළුවන්. සම්මත අපගමනයේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් පුළුවන්. කොච්චරක් අපගමනය වෙලා තියෙනවද? ඊට පස්සේ මේ අර්ධ අන්තර් චතුර්ථක ඔය මේ මොකද්ද කෝටයිල් කියන ඒවා ඒකිනුත් පුළුවන්. පරාසය මොන පරාසයේද ඉන්නේ කියලා. ලකුණු සමූහයක ව්‍යාප්තිය පැතිරීම එහෙම නැත්නම් ඩිස්ට්‍රිබියුෂන් එක පිළිබඳව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මොන වගේන්ද? මධ්‍යන්නේ සම්මතාපගමනයේ පරාසය අන්තර් චතුර්ථක පරාසයන් නොගැනීමට. එතකොට මධ්‍යන්නේ තමයි ගන්න පුළුවන් නේ. නොගැනීමට නම් මධ්‍යන්නේ ගන්න පුළුවන්. මධ්‍යන්නේ කියන්නේ කේන්ද්‍රික ප්‍රවණතාව මෙන්න. කේන්ද්‍රික ප්‍රවණතාවයක් විදිහට තමයි මධ්‍යන්නේ ගන්න වෙන්නේ. හරියටම හරි සර්. මධ්‍යන්නේ ගන්න පුළුවන්. අනිත් තුනම මේ විසිරීම පිළිබඳ මෙනු. සම්මත අපගමනය පරාසය අර්ධ අන්තස්ථ පරාසික කොතැනට ජාල රේඛය තුල මේක ගිහින් තියෙනවද? සරල රේඛීය මාර්ගය තුල මේක කොච්චර දුරට රිටර්න් වෙලා තියෙනවද? සම්මත කොච්චරක් අපගමනයේ හාට ගිහින් තියෙනවද? කොච්චරක් පරාසයක් මේ තුල තියෙනවද? එහෙම නැත්නම් අන්තර් චතුර්ථක පරාසය කියන්නේ මේ මධ්‍යන්නේ එක්කෝ 4න් 1 එහෙමත් නැත්නම් 4න් 3 කියන එක නේද සර්? එන්නේ ක්වාටයිල් එක ෆස්ට් ක්වාටයිල් එකයි මේ 4න් 1 4න් 3 ඔව් ඔව් සර් ඔව්. එතකොට මේ මධ්‍යන්නේ කියන එක තමයි අපිට ගන්න වෙන්නේ. මේක එක තැනක තියෙන විසිරීමක් ගැන තමයි කතා කරන්නේ. පරාසයක් ගැන කතා කරන්නේ නැහැ. මධ්‍යන්නේ තමයි හරි උත්තරේ එන්නේ. නිකන් අවබෝධයට ඒක තියාගන්න ඕවා තියරිය. අර මම ගත්ත ප්‍රශ්නේ අනුව වල විශ්වාසතාවය අඩුවීමට බලපෑ හැකි කරුණු තුනක් කෙටියෙන් සඳහන් කරන්න. ලකුණු වල විශ්වාස්‍යතාවය අඩු වෙන්න හේතු වෙන කරුණු. ඊයේ කතා කරපු එක.
සාධන පරීක්ෂණ ලකුණු වල විශ්වසතාවය අඩු වෙන්න හේතු වෙන කරුණු තුනක්. අපි කරුණු ගොඩක් කතා කරා. 4ක්ද 5ක්ද කතා කරා. පරීක්ෂණයට පෙනී සිටින පුද්ගලයා සම්බන්ධ සාධක ටීචර්ලාට මතක ඇති. පරීක්ෂණය කරනු ලබන අවස්ථාවට සම්බන්ධ සාධක මතක ඇති. මම උදාහරණයක් කිව්වා හරක් මරණ තැනක එක්සෑම් හෝල් එකක්. පරීක්ෂණය කරන පුද්ගලයා, ඒ කියන්නේ පරීක්ෂණයට ලක්වන්න කායික හා මානසික හැකියාව යාගේ වැඩි විස්තර කරන්න යන්නේ නැහැ. එතකොට අපි දන්නවා මොනවද කියලා. මානසික කරුණු යටතේ පිළිතුරු දෙන අවස්ථාවේ තිබුණු උනන්දුව පෙළඹවීම, මානසික ඒකාග්‍රතාවය වගේ දේවල්. කායික සාධක යටතේ වෙහෙස වෙලාද හිටියේ, වෙනත් ශරීර අපහසුතාවයකින්ද, වතුර තිබහින්ද, චූබරෙන්ද, ඒවා. එතකොට පරීක්ෂණයේ පවත්වන අවස්ථාව හා සම්බන්ධ සාධක, පරිසරයේ භෞතික තත්ත්වයේ, ශාලාවේ ආලෝකයේ වාතාශ්‍රය, දාඩිය දාලාද හිටියේ දරුවට, ඒවා. අනිත් එක සමාජික වටපිටාව, පාරිසරික සමාජික වටපිටාව. පරීක්ෂකවරු කතා කරලා බාධා ඇති වුණාද? වටේ දරුවෝ කතා කර කර උත්තර ලිව්වද? ඒවා. මිනුම් උපකරණයේ සම්බන්ධ සාධක. මිනුම් උපකරණයේ වරදක් හින්දා සිදු වුණාද? අර පරීක්ෂණයක් මගින් මයින්ඩ් අපේක්ෂා කරන අදාළ විශේෂ ක්ෂේත්‍රය හොඳින් නියෝජනය වෙලා පේපර් එක හැදිලා තිබුණාද කියන එක කොටසක් විතරද ඇවිල්ලා තිබුණේ. අනිත් එක පරීක්ෂණය කරන පුද්ගලයාගේ සම්බන්ධ සාධක. එකම පිළිතුරු පත්‍රයේ පරීක්ෂකයෝ දෙන්නේ බැලුවද? එතකොට යාලා කොහොමද ඒක බලලා තිබුණේ? බයස් එරර්ස් තිබුණාද ඒකේ? පරීක්ෂණයේ ඇති තාක්ෂණික අඩුපාඩු මොනවද? රූප සටහන හොඳට වැදිලා තිබුණේ නැද්ද? ඔන්න ඔය කියන්නේ. එතකොට සාධන පරීක්ෂණයක ලකුණු වල විශ්වසතාවය අඩු වෙන්න ඔය වාගේ කියන කාරණා බලපාන්න පුළුවන්. අනිත් එක සාධන පරීක්ෂණයක විෂය වළංගුතාවය